තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි මේ සූදානම් වන්නේ අපේ සුපුරුදු ධම්සභාව දහම් හමුව පවත්වන්නට. විවාහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ වෙසක් මාසේ මැයි මාසේ 19 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්. ඒ වගේම අපි මේ දහම් හමුවට එකතු වන්නේ උදෑසන 5:30 සිට 7:30 අතර හෝරා දෙකක වගේ කාලයක් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුවට වෙනදා වගේම එකතු වී සිටිනවා. අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම. සුපුරුදු විදියටම අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු ධම්සභාව දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. අපි තථාගත ධර්මය, නිබ්බාන පටිසංයුක්ත ධර්මය නිවන ඉලක්ක කරගෙන තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අප්‍රමාණ කාලයක් ශ්‍රාවක පිරිස වශයෙන් දේශනා කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, විවරණය කිරීමෙන්, විභජනය කිරීමෙන්, උත්තානීකරණය කිරීමෙන් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ උතුම් සද්ධර්මය අපි සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ දහමෙන් ලැබිය යුතු ප්‍රතිඵලත් අපි ලබාගෙන තිබෙනවා. ඉතින් තවත් අප්‍රමාණ කාලයක් මේ තථාගත ධර්මයේ ඉදිරියට පවත්වාගෙන යා යුතුව තිබෙනවා. ඇයි ලෝක සත්වයාගේ යහපත පිණිස, නිවීම, සැනසීම පිණිස. ඉතින් ඒ සඳහායි අපි මෙවැනි ධම්සභාවක් පවත්වනු ලබන්නේ. ඉතින් මෙවැනි කටයුතු සංවිධානය කරන, ඒ වගේම සහභාගී වෙන හැම දෙනාම කරන්නේ උතුම් ශාසනික මෙහෙවරක්. ශාසනයේ පැත්තෙන් ගත්තම තම තමා වශයෙන් තමන්ගේ පැත්තෙන් බලපුවහම තමන්ගේ අධ්‍යාත්මික විමුක්තිය සඳහා, නිවීම සැනසීම සඳහා, ධර්මාවබෝධය සඳහා අපි කරන්නා වූ ඊටාම උතුම් කටයුත්තක් අප මේ සිද්ධ කරන්නේ. අපි මේ ධම්සභාව කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම මෙහි අප සාකච්ඡා කරන සාකච්ඡා අන්තර්ජාලගතව තිබෙනවා. නිවෙන මග කියන YouTube channel එක තුල. ඒක නිසා කැමති කෙනෙකුට ඒවා ශ්‍රවණය කිරීමේ අවකාශය තිබෙනවා. ඉතින් ඒ කටයුතු සිද්ධ කර නැත්තොත් බොහොම මහන්සි වෙලා ලොකු කැපවීමකින් ඒ කාර්යය සිද්ධ කරනු ලබනවා. ඉතින් අපි මේ විදියට මේ ධර්ම සාකච්ඡා මාලාව අපිට ශක්ති පමණින් හැකිතාක් කාලයක් සිද්ධ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දිනවල තේමාව හැටියට තියාගෙන තියෙන්නේ යථා භූතං ඥාන දස්සන, ඇති තතු දැකීම කියන මාතෘකාව. ඉතින් අපි ඇති තතු දැකීම කියන දේ අපි දැන් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ මාතෘකාවේ අර්ථය, ඇත්ත తত্ত্বය, ඇති තතු
ඇති දේ කුමක්ද? එහි තතු කුමක්ද? ඒ తত্ত্বය ඥාන දස්සනං අපේ ඥානයට දර්ශනය කර ගැනීම නුවණින් දැකීම තමයි සිංහලෙන් කිව්වොත් මෙහි අදහස. එතකොට අපි කලිනුත් මතක් කරගෙන තිබෙනවා මෙහි ඇති දේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වන දේ වර්තමාන මොහොතේ. ඒක තමයි යථාව කියලා අපි ඒකට කියන්න පුළුවන්. ඇත්ත පවතින දේ කියන එකයි ඒකේ අදහස. ඒ වගේම එහි තතු එහි ස්වභාවය කුමක්ද කියන එක ඥාන දස්සනං නුවණින් දැකීමයි ප්‍රඥාවෙන් දැකීමයි අප මේ කරන්නේ. ඉතින් ඇයි එසේ දැකිය යුත්තේ? යථාභූත ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක එසේ නොවුනම තමයි ඇතිතතු නුවණින් නොදැකීම නිසා තමයි මේවට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ඒ නිසායි. ඉතින් ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත් කුමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි දන්නවා. මේ කෙලෙසිලා ඒ වගේම සිත් දෝෂ්‍ය වෙලා අපේ චර්යාත්මක අංශය අයහපත් වෙලා මේ වගේ ගැටලු රාශියක් මතුවෙනවා. එහි ප්‍රතිඵලය දුක්ඛ. ඉතින් ඒක නිසා අපි ඒ தත්වයෙන් මිදෙන්නයි මේ යථා භූත ඥාන දර්ශනය ඇතිතතු දැකීම කියන කාරණේ. ඉතින් ඔන්න ඔය විදියට අපි උත්සාහ කරන්නේ බුද්ධ දේශනා පදනම් කරගෙන මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. අවබෝධ කරගත්තම අපිට පුළුවන්කම ලැබෙනවා අර පවතින දේ වර්තමාන මොහොතේ පවතින දේ කිව්වේ ඇසට පෙනෙන දේ, කනට ඇහෙන දේ, නාසයට දිවට කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ. එහි නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්න අපිට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක තමයි කුසලතාවය. ඒක තමයි නිරෝධය. ඒක තමයි නිවීම. ඒක තමයි සැනසීම. එතකොට අපි මේ දිනවල සූත්‍ර සාකච්ඡාවලට යොමු වෙලා තිබෙනවා. සූත්‍ර ගැන අපේ කල්යාණ මිත්‍රවරු දන්නවා. සූත්‍ර පිටකයක් අපිට තිබෙනවා. අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා සූත්‍රගත කරලා කොටස් කරලා වර්ග කරලා ඒවා නිකාය වශයෙන් වෙන් කරලා බාහනක පරම්පරාවලට පවරලා අද දක්වාම ඒවා අපි පවත්වගෙන යනු ලබනවා. ඒක නිසා අපිට මහා වටිනා ධර්මස්කන්ධයක් තිබෙනවා. තේරුම් බේරුම් කරගන්න, විමසන්න, කියවන්න, අනුගමනය කරන්න, පිළිපදින්න විශාල ධර්මස්කන්ධයක් තිබෙනවා. ඉතින් ඒ ධර්මස්කන්ධයෙන් අපිට අදාළ යෝග්‍ය අවශ්‍ය කොටස් විශේෂයෙන් මතු කර ගැනීම වශයෙන් අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. කොයි සූත්‍රයෙන්, කොයි නිකායෙන්, කොයි වර්ගයෙන් සූත්‍ර තෝරාගෙන අපි සාකච්ඡා කළත් ඒ හැම සූත්‍රයක්ම ඇත්ත වශයෙන්ම නිබ්බාන පටිසංයුත්තයි. නිවන ඉලක්ක කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ මේ හැම දේශනාවක්ම කරලා තියෙන්නේ. ඉතින් අපිත් මේ බුද්ධ දේශනා කතා බහ කරනකොට එසේ නිවන ඉලක්ක කරගෙන තමයි මේ හැම දේශනාවක්ම අපි අර්ථකථනය කරගන්නේ, විවරණය කරගන්නේ. අපේ මාර්ගයෙන් පිටපැනීමක්වත් ඉලක්කයෙන් බැහැරවීමක්වත් කෙරෙන්න බැහැ, නොකල යුතුයි මේ ධර්ම සාකච්ඡා තුල. හොඳයි, අපි කරන කාර්යය පිළිබඳව ඉතාම කෙටි මතක් කිරීමක් කළේ. මේ දිනවල අපි සාකච්ඡාවට භාජනය කරගෙන තිබෙන්නේ මෙත්ත සූත්‍රය. එහෙම නැත්නම් අපි ඕක කරණීය මෙත්ත සූත්‍රය කියලා විවහාර වෙනවා සිංහලෙන්. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරග වර්ගයට ඇතුළත් සූත්‍රයක් මෙත්ත සූත්‍රය. ඉතින් මේ මෙත්ත සූත්‍රය කොටස් 3කින් පිට පෙන්නලා දෙන්න පුළුවන්. පළවෙනි කොටස ආරම්භයේ සිට
කරණීයං අත්ත කුසලේන කියලා පටන් ගන්නෙ. දක්ෂයා විසින් ප්‍රඥාවන්තයා විසින් පහත දැක්වෙන දේ කරණීයං කියලා බුදුරජාණන් වහන්සේ සක්කෝ උජෝච සූජෝච ආදී වශයෙන් කුසලතා ටිකක් පෞද්ගලිකව ඇති කරගත යුතු කුසලතා ටිකක් පෙන්වලා දීලා ඒ කොටස අවසන් කරනවා නච කුද්දං සමාචරයේ කිංචේන විඤ්ඤෝ පදේ උපවදෙය්‍යුම් කියලා. මේ මා කියූ කරුණු ඇතුළුව ඉහතින් කී කරුණු ඇතුළුව ප්‍රඥාවන්තයන් විසින් ගර්හාවට ගැරහීමට ලක් කරන්නා වූ කිසිදු කිංචි කිසිවක් න සමාචරේ නොකල යුතුයි කියලා අවවාදාත්මක ස්වરૂපයෙන් පළවෙනි කොටස අවසන් කරනවා. එතන ඉඳලා එවැනි කුසලතාවක් ඇති කරගත්ත නැත්තා විසින් තමන්ගේ ජීවිතයේ ඒ ගුණධර්ම ක්‍රියාත්මක කිරීම පටන් ගන්නවා දේශනාව. එතන ඉඳලා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේය පරිමාණ ආදී වශයෙන් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ආදී වශයෙන් සියලු සත්වයෝ සත්තා කිව්වම ඉතින් අපි කතා කළා හටගත්තා වූද උපන්නා වූද සියලු ප්‍රාණ අප්‍රාණ සියලු දේ සත් කියන්නේ. සත්තා කිව්වම ඒ සියලුම දේ අන්තර්ගතයි. ඉතින් ඒ හැම දෙයක්ම සුඛිතත්තා සුඛිනෝ කේමිනෝ භවන්තු සුඛිත මුදිතව පවත්වාගෙන යෑමෙහිලා අපගේ වගකීම අපගේ යුතුයකම මෙහිවර ඉටු කිරීම පිළිබඳවයි එතන ඉඳලා දේශනා කළේ. ඉතින් එතෙන්දී භූතා සම්භවේශී ආදී වශයෙන් මේ සියලුම සත්වය කොටස් දෙකකට බෙදුවා. ඒ වගේම තසාවා තාවරාවා වශයෙන් බෙදුවා. වෙන් කරලා දැක්වුවා අර තේරුම් ගැනීම සඳහා. දීගා මහන්තා මජ්ක්‍ධිමා රස්සකා අනුකා තූලා ආදී වශයෙන් ප්‍රමාණ හැටියට සලකලා සත්වයන්ගේ ස්වરૂපේ ඉදිරිපත් කළා. අපේ ජීවිතයට සම්බන්ධ වෙන ආකාරයේ අනුව දූරේ වසන්ති අවිදූරේ වසන්ති ළඟ වසන දුර වසන වශයෙන් ඒ වගේම අපේ ඉන්ද්‍රිය ගෝචර වන ආකාරය දිට්ඨාවා අද්දිට්ඨාවා කියලා පෙනෙන සහ නොපෙනෙන වශයෙන් ওই විදිහට මේ සත්වයෝ විවිධ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ හැමෝම කෙරෙහි අප්‍රමාණ කරුණ අප්‍රමාණ මෛත්‍රිය අපරිමාණං මාන සම්භාවයේ සීමා මායිම් නැති එහෙම නැත්නම් මමය මගේය ආදී සීමා දාගන්නේ නැතුව මේ තැනත්ත මගේ හිතවතාය අහිතවතාය කියලා මේ දේ මගේ දේය මේක අනුන්ගේ දේය ආදී වශයෙන් සීමා මායින් දාගන්නේ නැතුව අපරිමාණං මාන සම්භාවයේ මේ මෙත්සිත වැඩි යුතුයි ඒ හැම දෙනා කෙරෙහි. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් කිව්වා මේ බ්‍රහ්ම විහරණ මෙත්තා බ්‍රහ්ම විහරණය පිළිබඳව. බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු මේ ලෝකේ මේක තමයි උතුම්ම විහරණ හතරෙන් එකක් වන මෙත්තා කියන මේ බ්‍රහ්ම විහරණය. ඒක කොච්චර සීමාමායිම් රහිතව කළ යුතුද කියන එකට උපමාවකුත් දැක්වුවා. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියලා. එකම දරුවෙක් සිටිනමව තමන්ගේ ජීවිතය පිළිබඳ ආශාව අතහැර තම දරුවා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් කැපවන්නේ කෙසේද එසේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ අන්නේ ආකාරයට සබ්බ භූතේසු සියලුම හටගත් භූත හටගත් සියලු උපන් සියලු සත්වයින් සත්ව නොවන සියලු දේ කෙරෙහි
මිත්‍රශීලීව කටයුතු කරන්න අවශ්‍යයි, කටයුතු කළ යුතුයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මේක මහා විශ්ව පුළුල් දැක්මක්. මොකද මේ සමස්තයේ යහපැවැත්ම සඳහා, සමස්තය කිව්වා මේකෙන් අදහස් කරන්නේ ඔය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන වලින් සමස්තය කියවෙනවා. දැන් භූතාවා සම්භවේසීවා කිව්වම සමස්තය කියවෙනවා. භූතා කියන්නේ උපන්, හටගත්. දැන් සත්වයන් සම්බන්ධයෙන් ගත්තොත් උපන් කියන එකයි. ශාක, ගහකොළ ආදී දේවල්, මහ පොළොව ආදී දේවල්, අනිකුත් ස්වභාවික දේවල් සම්බන්ධයෙන් ගත්තොත් හටගත්, උපන් හටගත් භූත. සම්භවේසී කියන්නේ ඉපදීමට සිටින, හට ගැනීමට සූදානම්ෙන් පවතින එක. උදාහරණ වශයෙන් කිව්වොත් දැන් යම්කිසි ගහක් හැදෙන්න බීජයක් අවශ්‍යයි. බීජ අවස්ථාව සම්භවේසී. ගහක් හැටියට හැදුණු අවස්ථාව භූත. සත්වය සම්බන්ධයෙන් ගත්තොත් මව් කුසේ ඉන්න අවස්ථාව, බිජුවටක ඉන්න අවස්ථාව සම්භවේසී. මව් කුසෙන් බිහි වුණාම බිජුවටෙන් එළියට ආපුවාම භූත, උපන්. අර අවස්ථාව ඉපදෙමින් සිටින, නැත්නම් ඉපදීමට සිටින කියලා. ඉතින් ඔය සමස්තයම බුදුරජාණන් වහන්සේට පුළුවන් එහෙම වචනෙන් දෙකෙන් හකුළු වල දේශනා කරා. භූතාවා සම්භවේසීවා. දිට්ඨාවා ඒවද්දිට්ඨා කිව්වත් ඒ පෙනෙන නොපෙනෙන සියලු සබ්බේ සත්තා ආදී වශයෙන්. ඉතින් ඒ සියලු දෙනා කෙරෙහි කොන්දේසි විරහිතව අපරිමාණ මෙත්තං මානසම් භාවේ මිත්‍රශීලී මානස හිත ඇති කරගත යුතුයි. ඒක ඒ වගේ මේක කරණීය, ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ওই විදිහට දේශනා කරේ ඇයි කියන එකට අර පසුබිම් කතාවක් අටුවාවේ අපිට කුද්දක නිකායේ අටුවාවේ මුණ ගැහෙනවා. ඒකත් අපි සාකච්ඡා කළා. අර භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන යම්කිසි ප්‍රදේශයකට ගියා තමන්ගේ බණ භාවනා කටයුතු කරගන්න. මේ ආධුනික පිරිසක් ඇත්තටම ඉතින් වෙන්න පුළුවන් යම් යම් අතපසුවීම් ඕනතරම් වෙන්න පුළුවන් ආධුනික කෙනෙක්ගේ. කොහොම නමුත් ඒ අය ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශ වාසීන් සමග කටයුතු කරද්දී යහපත් මානව සම්බන්ධතාවයක් ඇති කරගත්තේ නැහැ කිසියම් හේතුවක් නිසා. ඉතින් එතකොට යම්කිසි හේතුව ඒ ප්‍රදේශවාසී අයව මේ භික්ෂුන් වහන්සේලා පළවා හැරියා කිසියම් උපක්‍රමයකින්. ඉතින් නැවත බුදුරජාණන් වහන්සේ අමුණට ඇවිල්ලා මේ කාරණේ කිව්වම උන්වහන්සේ කිව්වා නෑ එහෙම යන්න ගිහිල්ලා ඒ මානව සම්බන්ධතා යහපත්ව පවත්වා ගන්න. ගහකොළ පරිසරයේ සමග එහි වාසය කරන අය සමග සහජීවනයෙන් කටයුතු කරන්න. ඒකට දක්ෂ වෙන්න ඕන. සක්කෝ දක්ෂ වෙන්න ඕන කියලා ආපහු ඒ ප්‍රදේශයට මැරියා කියලා යවුවා කියලා ඉතින් සඳහන් වෙන කොහොම නමුත් පසුව භික්ෂුන් වහන්සේලා ඒකට දක්ෂ වුණා. බුදුරජාණන් වහන්සේ දීපු අවවාදයට අනුව දක්ෂ වෙලා කටයුතු කළා. කටයුතු කළා තමන්ගේ කාර්යය තමන්ගේ ඉලක්කය සපුරගත්තා කියලා ඒ අර්ථකථනයේ නැත්නම් අටුවාවේ කුද්දකනිකාය අටුවාවේ අපිට පේනවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණේත් අපි සාකච්ඡා කළා. ওই විදිහට සූත්‍රයේ අපි දෙවෙනි කොටසත් කතා බහට ලක් කළා. තුන්වෙනිව ඉතිරි වෙලා තියෙන්නේ අපිට පේනවා අගම ගාතාවක් තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේදං නහි ජාතු ගබ්බසෙයම් පුනරේති කියලා. එතකොට ඒ සඳහනෙන් ඒ සටහනෙන් කියවෙන්නේ අදහස් කරන්නේ කොමක්ද කියන කාරණේ අපි අද සාකච්ඡාවේදී සැලකිල්ලට ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථාව අග සූත්‍රයේ අග තියෙන ගාථාවෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දීපු කමඨහන හැටියටයි අපිට පේන දේ. මේ තනි ගාථාවක් වුණාට මේකේ සමස්ත බුදුදහමේ අපේක්ෂා කරන සමස්ත
අපේක්ෂාව නැත්නම් ඉලක්කය මෙහි සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පරම తত্ত্বය ඉලක්ක කරලම මේ භික්ෂුන් වහන්සේලාට මේ කමඨහන දීපු බව මේ ගාථාවෙන් පේනවා. අපි ඉස්සර වෙලා ගාථාවේ සරල අර්ථය තේරුම් ගන්න උත්සාහ කරමු. මෙතන උක්තාක්ඛ්‍යාත සම්බන්ධය ගත්තොත් දස්සනේන සම්පන්නෝ පුන න ඒති. දස්සන සම්පන්න පුද්ගලයා නැවත නොයි කියන එකයි උක්තාක්ඛ්‍යාත සම්බන්ධය මේක. එතකොට කවුද දස්සන සම්පන්න පුද්ගලයා? කොහාටද නැවත නොෙන්නේ? ඒ නොෙන්නේ මොනවා කරපුවාමද කියන විස්තර ටික මේකේ අන්තර්ගතයි මේ තනි ගාථාවේ. එතකොට පුන න ඒති නැවත එන්නේ නැහැ කියනවා. ගබ්බසෙය්‍යං පුන නැවත නහි ජාතු ඒකාන්තයෙන්ම මේ ජාතු කියන පදේ අවදාරණාර්ථ නිපාතය ඒකාන්තයෙන්ම පුන ඒති නහි නැවත ඒම යලිත් පැමිණීම නොවන්නේ මය කියලා නිකන් අවදාරණාර්ථයෙන් දක්වලා තියෙනවා. කොහාටද මේ නැවත නොයෙන්නේ? ගබ්බසෙය්‍යං. ගබ්බසෙය්‍ය කියන වචනේ යොදලා තියෙන්නේ මව් කුසකට පැමිණීම කියලා අපි සාමාන්‍යයෙන් ඕකේ සාමාන්‍ය අර්ථය. මව් කුසකට පැමිණීම. එහෙම නැත්නම් බුදුදහමේ කියනවා ඒකට පුනබ්බව කියලා. පුනබ්බව. පුනබ්බවා බිනිබ්බති කියන වචනේ යෙදিলা තියෙනවා. යලි යලිත් කිසියම් භවයක භවගාමී වීම. අපි භව කියන කාරණේ කලින් මම හිතන්නේ අපි සාකච්ඡා කරලා තිබෙනවා. කලින් අවස්ථාවල මොකද්ද මේ භවගාමී වීම කියන්නේ කියලා. ඒක අපේ දහමට අනුව උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති. මෙන්න මේ ජාති කියන එකයි මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ. යම් කිසි සත්ව කොට්ටාසයක් තුලට පැමිණෙනවා කියන වගේ අදහසක් මෙහි තියෙනවා. ඒති කියන වචනෙන් එනවා කියන එකනේ සාමාන්‍යයෙන් පාළි අදහස. නමුත් ඒ සාමාන්‍යයෙන් මෙහෙම එක තැනක ඉඳලා තව තැනකට එනවා කියන අදහසට වඩා මෙහි තියෙන ගැඹුරු අර්ථය අපි තේරුම් ගන්න ඕන. මේ ගබ්බසෙය්‍ය කියන කාරණේ ගබ්බසෙය්‍යං න ඒති නොවේ කියන අදහස නොවේ කියන අදහස. එතකොට මේ විශ්වයේ ගත්තම අප්‍රමාණ සත්ව කොට්ටාස ඉන්නවා. අපි මේ විශ්වයේ එක සත්ව කොට්ටාසයක් මිනිස්යෝ කියලා කියන්නේ. සිත කය දෙකින් යුක්ත සකස් වෙච්ච පංචස්කන්ධයෙන් යුක්ත කිසියම් සත්ව කොට්ටාසයක් අපි මිනිස්යෝ. අපි වගේම මේ මනුස්ස ජාතිය ඇරුණුකොට තවත් ජාති ඉන්නවා. තිරිසන් ජාතිය සත්ව කොට්ටාසයක් අපිට පේන්න තියෙනවා. අපි ඒගොල්ලන්ට තිරච්ඡාන කියන පසු කියනවා. මේ වගේ වචන පාවිච්චි කරනවා. එවැනි සත්ව කොට්ටාස අපිට පේන්න ඉන්නවා. ඒගොල්ලන්ගෙත් විවිධ වර්ග ඉන්නවා. ආහසේ යන අය, පොළොවේ බඩගාගෙන යන අය, පොළොව ඇතුලේ පස් ඇතුලේ ඉන්න අය, වායෝ ධාතු ඇසුරු කරගෙන ඉන්න අය, ගහකොළවල ඉන්න අය, අපේ ශරීරයේ ඇතුලේ ඉන්න අය, නොයේක් විදිහේ තිරච්ඡාන සත්වය අපිට පේන්න ඉන්නවා. එහෙම කොට්ටාසයක් ඉන්නවා. ඔය වගේ දිට්ඨාවා ඒව අද්දිට්ඨා පෙනෙන නොපෙනෙන අප්‍රමාණ සත්ව කොට්ටාසේ. ඉතින් මේ සත්ව කොට්ටාස මේ සෝබාදහමට අයිති සෝබාදහමේ එක කොටසක්. සෝබාදහමේ එක කොටසක්.
මේ විවිධ සත්ව කොටස්. ඉතින් සමහරුන්ගේ ජීවන පැවැත්ම බොහොම පහසුයි, ලේසි. සමහරුන්ගේ දිවි පැවැත්ම දුෂ්කරයි, අමාරුයි. බය, තැති ගැනීම, අනතුරු, ආපදා බහුලයි. සමහරට ඒවා ගොදුරු වීමෙන් බොහොම ෂණයකින් ජීවිතේ විනාශ වෙලා යනවා. බොහොම දුක්ඛිත තත්වයට වැටෙන. එහෙම දැන් තිරිසන් සතුන්ගේ ජීවිතේ එහෙමයි. ඒගොල්ලෝ වැඩිපුර බයෙන් තැති ගැනීමෙන් මේ අනතුරුදායක තත්වයන් යටතේ තමයි ඒගොල්ලන්ගේ ජීවිත ගෙවෙන්නේ. ආහාර පාන ටිකක් සම්පාදනය කර ගැනීම වුණත් ඒ සතුන්ට හරි අමාරුයි. ඒ සම්පාදනය කරගත්තත් ඒක භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට. වෙන සතෙක් ඒක උදුරගෙන කනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සත්වය මරාගෙන තව සතෙක් කනවා. ඒ වගේ හරිම ඒ දිවි පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් මේ සත්වයන්ගේ පැවැත්ම හරි දුෂ්කරයි, කටුකයි. ඒ අතර යම්කිසි ආකාරයක පහසුවෙන් දිවි පවත්වන්න පුළුවන් සත්ව කොටසක් තියෙනවා. ඒ අතරින් ඉතින් උදාහරණ වශයෙන් කියන්න පුළුවන් මිනිස්සු. මිනිස්යන් වන අපට එහෙම දුෂ්කර නැහැ, අමාරු නැහැ. ඔය වගේ විවිධාකාරයේ පංචස්කන්ධයන් තියෙන, විවිධාකාරෝ ජීවනචර්යාවන් තියෙන, විවිධ විදිහේ ශරීරයන් තියෙන, විවිධ විදිහේ සංඥා මනස තිබෙන සත්වයෝ ලෝකේ නැත්තම් විශ්වයේ පවතින. ඇති වෙලා පැවතිලා නැති වෙලා යමින් තියෙන. ඉතින් එවැනි කිසියම් සත්ත්ව යෝනියක සත්වයක් හැටියට දුක සැප විඳින්න අදාළ කර්ම සත්වයෝ කරනවා. ඉතින් එහෙම කරපුවාම එවැනි සත්ව නිකායකට මේ කර්ම ශක්තිය සම්බන්ධ වෙනවා. තේසං සත්තානං තම්මි සත්ත නිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කියලා සඳහන් වන්නේ ඒකයි. තේසං සත්තානං ඒ සත්වයන්ගේ තේසු සත්ත නිකායේසු ඒ සත්ව කොටස් වලට අදාළව ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති ඔය වචන වලින් කියවෙන දේවල් ජාති ඇති වෙනවා. සත්වයක් හට ගන්නවා කියන අදහස. මෞපිය සත්වයන්ගේ සම්බන්ධතාවය. සංජාති කියන්නේ ඒ උපන් සත්වයට ඒ සත්ව සංඥාව ඇති වෙනවා. ඒ තුලින් අබිනිබ්බති ඒ සත්ව යෝනියේ ඒ සත්වය කිසියම් ආකාරයකට තහවුරු වීමක් වෙනවා. ජාති සංජාති ඔක්කාන්ති කියන්නේ ඒ තුලින් මතු වෙලා එනවා සත්වයේ. මව් සත්වයන්ගේ සංවාසයෙන් සම්බන්ධයෙන් මතු වෙලා එනවා. ඉතින් ඔය ක්‍රියාවලිය මෙතෙන්දි හඳුන්වන්නේ ගබ්බසෙය්‍යන් කියලා. කිසියම් සත්වයක් හැටියට උපදින. ඉතින් අර උපදින්නේ ඉපදීමේදී අර කර්ම ශක්තියත් එතෙන්ට සම්බන්ධ වෙනවා. උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති කියලා. කිසියම් ආකාරයකට ඒකත් සම්බන්ධ වෙනවා. ඉතින් ඔහොම වෙලා තමයි මේ පුන ඒති කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ ආපහු එනවා. ඒකට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පෙන්නලා දෙනවා පුන නැවත නහි ජාතු ගබ්බසෙය්‍යං. ඒකාන්තයෙන්ම මේ නැවත මේ දුක් චක්‍රයට හසු වීම සත්වයක් හැටියට ඒ සත්ව නිකායකට සම්බන්ධ වෙලා ඒ සත්ව නිකායට අදාළ පරිදි සැප දුක් විඳීම කියන ක්‍රියාවලියට යලි කිසිසේත් සම්බන්ධ නොවීමක්, ඒ ක්‍රියාවලියට ඇතුළත් නොවීමක් ගැනයි මම මේ කියන්නේ කියලා දෙන්නේ අපිට. ඉතින් ඇයි එහෙම අවශ්‍ය වෙන්නේ? නැවත ගබ්බසෙය්‍යං ගැබකට නැත්තම් යම් සත්ත්ව යෝනියක
ඉපදීම නොකල යුතුයි නැත්නම් නොවිය යුතුයි කියලා ඇයි කියන්නේ? ඒකට හේතුව මේ කරන කර්ම නිසා පුද්ගලයා දුක්ඛ දෝමනස්යන් විඳින්නෙක් බවට පත් වෙනවා. යලි යලිත් ගබ්බසෙයියට ගිහිල්ලා පුනබ්බවාපි නිබ්බත්තියට ගිහිල්ලා නැවත නැවත පුනර්භවයට ගිහිල්ලා පුනර්භවයටපත් වෙලා ඒ සත්වනිකාය වලට අදාළව සැප දුක් විඳින්නම් බවට පත් වෙනවා. සැප කෙසේ වෙතත් සාතිශය බහුතරයක් පවතින්නේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන් අට ගැනීම. ඒක නිසායි බුදුරජාණන් වහන්සේලා එවැනි දුක්ඛ නිරෝධයක් හඳුන්වා දීලා තියෙන්නේ, පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම දුක්ඛ නිරෝධයට මගක් කියලා තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වශයෙන්. නැවත ඒ தത്വයටපත් නොවේ. ඉතින් ඔය සඳහා මෙන්න මේ දේ කරන්නේ නම් කියලා එක්තරා යෝජනාත්මක අර්ථයකින් මෙසේ කරන්නේ නම් මෙසේ වන්නේ කියන විදිහට මේක දේශනා කරලා තියෙනවා. මේ ගබ්බසෙයන් නොවේ මේක කරන්නේ නම් මොනවද දැන් කරන්නේ? එතකොට ඒ ටික මේ ගාථාවේ ඇතුළත් වෙලා තියෙනවා. දස්සනේන සම්පන්නෝ දස්සන සම්පන්න පුද්ගලයා කියලා කියන්නේ අපේ දහමට අනුව සම්මාදිට්ඨික පුද්ගලයා. මේ ආර්ය ප්‍රතිපදාවේ මුලටම තියෙන්නේ සම්මාදිට්ඨිය. අපි කවුරුත් දන්නවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨික පුද්ගලයාට තමයි දස්සන සම්පන්න කියලා කියන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් හොඳ නරක පිනපව කුසලය අකුසලය කලයුත්ත නොකලයුත්ත සදාචාරය දුරාචාරය මෙන්න මේ ටික දන්නවා දස්සන සම්පන්න පුද්ගලයා සරල වශයෙන් ගත්තොත්. ඊළඟට එයා තවත් එහාට දන්නවා මේ නාම ධර්ම රූප ධර්ම කියන්නේ මොනවද කියලා. ඒවා එකතු වෙලා ඇති වෙන දේවල් නාම රූප සලආයතන ආයතන 6 ඒවා ක්‍රියාත්මක වෙද්දී සිදුවන දේ ඇස කන නාසය දිවකය මේවට ගොදුරු වෙන දේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මනසත් එක්ක ගත්තම ඒවා දැකීමෙන් ඇහිීමෙන් විඳීමෙන් වැටහීමෙන් සිදුවන දේ මේ ඔක්කොම ගැඹුරින් අවබෝධ කරගන්න. තව එහාට ගියාම ඉතින් ප්‍රධාන වශයෙන් දස්සන සම්පන්න පුද්ගලයා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සුතමේ ඥානයක් තියෙනවා. සුතමේ ඥානයක්. මේ දුක කියන එක අවබෝධ කරගෙන තියෙන්නේ. දුකට හේතුව අවබෝධ කරන් තියෙන්නේ. මිදීමේ මඟ මේවා අවබෝධ කරගෙන තියෙන්නේ. සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨි විස්තර කරන්නේ විතරම දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කියලා. දර්ශන සම්පන්න පුද්ගලයාගේ ස්වභාවය එහෙමයි. එතකොට බුදුරජාන් වහන්සේ එහෙමයි මේ කාරණේ පටන් ගන්නෙ. දස්සනේන සම්පන්නෝ දර්ශන සම්පත්තියෙන් යුක්ත. එහෙම නැත්නම් සම්මා දිට්ඨික පුද්ගලයා සම්මා දිට්ඨික වෙන්න ඕන පළමු කොට. ඊළඟට මොකද්ද කරන්නේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා කාමේසු ගේදං විනෙය්‍ය ඔය ටික. කාමේසු ගේදං විනෙය්‍ය කාම කියන ටික අපි කියන්නේ මොනවද කියලා අපි දන්නවා. කාම කියන්නේ කැමැත්තට පාලි භාෂාවෙන්. එතකොට කාම කිව්වම කැමැති වීම කියලා පොදුවේ රාශියක් තියෙනවා. මිනිස්යාගේ රුචිකත්වයන් කැමැති වීම අප්‍රමාණයි. කොහොම නමුත් බුදුදහම ඒවා පහකට බෙදනවා පංචකාම කියලා. රූප බැලීමට ඇති කැමැත්ත, ශබ්ද ඇසීමට ඇති කැමැත්ත, ගන්ධ සුවඳ විඳීමට ඇති කැමැත්ත, රස විඳීමට ඇති කැමැත්ත, යම් දේ වටහා ගන්නට තේරුම් ගන්නට තියෙන කැමැත්ත ආදී වශයෙන් සාමාන්‍යයෙන් පංචකාමයක් ගැන තමයි කතා කරන්නේ. කාම කිව්වම ඉතින් ඔය රූප ශබ්ද ගන්ධ රස
ස්පර්ශ කියන පහත් ඒ ක්‍රියාවලියට ඒ ක්‍රියාවට ඒ වස්තුවට ඒ ක්‍රියාවට ඇති කැමැත්ත. වස්තුව කිව්වේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. ක්‍රියාව කිව්වේ රූප බැලීම, ශබ්ද ඇසීම, ගඳ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම. එතකොට ඒ වස්තුවටත් ඒකෙන් කාම වස්තු, කාමී ක්‍රියා. ඒ වස්තුවටත් ඒ තුලින් ඒ වස්තුව අසුරු කරගෙන කරන කාමී ක්‍රියාවටත් පුද්ගලයෝ කැමති, සත්වයෝ කැමති. ඔක තමයි කාම කියන්නේ. පංචකාම මුළු ජීවිතේම වෙහෙසෙන්නේ සාමාන්‍යයෙන් අසුතවා පුදුජන මට්ටමේදී පංචකාමයේ සඳහා. අනිත් එක මේ කාමයේ පිළිබඳව තියෙන මේ කැමැත්ත, කාමච්ඡන්දය, ඒකේ ඇලෙන ගතිය, කාම රාගය, ඒව ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය, කාම තණ්හා, ඒව තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් ගන්න ගතිය, කාම උපාදාන, මේවා දක්වලා තියෙනවා. මෙතන බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ගේදම් කියන වචනේ. ගේද කියන වචනේ අපිට සිංහලට ගන්න පුළුවන්කම තියෙනවා, පරිවර්තනය කරන්න පුළුවන්. ගිජුකම, ලොල් බව කියලා. බලවත්සේ ඇලීම කියලා අපි කිව්වොත් සිංහලෙන් අපි ගිජුකම කියන ගේදේ කියන. එතකොට මොකටද මේ ගිජුකම එන්නේ? කාමේසු. මේ පංචකාම පිළිබඳව සත්‍යයේ හැම ගිජුකමක්, ගේදයක් තියෙනවා. ඉතින් ඒ ගේදය තමයි බලපාන්නේ අර පුනගබ්බසෙය්‍යන්. නැවත නැවත මේ කිසියම් සත්ත්ව නිකායකට සම්බන්ධ වෙන්න, එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් කිසියම් සත්ත්ව නිකායක සත්වයක් හැටියට උපදින්න හේතුවයි. කොහොමද හේතු වෙන්නේ? මේ කාමය පිළිබඳව තියෙන ගේදය නිසා අපි ඒ කාමය නැවත නැවත භුක්ති විඳීමට යොමු වෙනවා. ඉතින් යොමු වුණාම මොකද වෙන්නේ? බොහෝ වෙලාවට මේක පාලනය කරගන්න, හසුරුවා ගන්න, මෙහෙවා ගන්න, මෙල්ල කරගන්න, මේචල් කරගන්න බැරුව යනවා. ඒ සඳහා විනයක් නැත්තම් සීලයක් පුද්ගලයාට නැතුව යනවා. ඉතින් එතකොට මේක මිත්‍යාචාරයක් බවට පත් වෙනවා. කාමේසු මිත්‍යාචාරා වෙනවා. මිත්‍යාචාරයක් වෙනවා. ඉතින් රූප බලන් බැලිල්ල, ශබ්ද ඇහිල්ල, ගන්ධ රස පහස විඳිල්ල ඊටාම පහත් නින්දිත විදිහට අශිෂ්ට, අශීලාචාර, අකුසල, පාප විදිහට මේක මිනිස්සු අතරින් කෙරෙන්න පටන් ගන්නවා. ඒකයි ස්වභාවය. ඉතින් එතකොට තමයි අර ගබ්බසෙය්‍යයට ගැලපෙන කර්ම කෙරෙන්නේ. එතකොට ආපහු ගබ්බසෙය්‍යකට යනවා. ගර්භයකට නැත්තම් යලි උපතක් සිදු වෙන තැනකට සම්බන්ධ වෙලා අර කරපු කර්ම ගෙවා දැමීම සිද්ධ කරනවා. ඒකයි ස්වභාවය. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් මේ කාමේසු ගේදම්, පංචකාමයේ පිළිබඳව තියෙන කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පිළිබඳව තියෙන ගේදය, ගිජුකම බලපාන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අවවාද කරනවා ගේදම් විනීය කියලා. දැන් විනීති කියන්නේ දුරු කරනවා කියන එක. විනීය කිව්වම දුරු කරන්නේ නම් කියලා ගන්නත් පුළුවන්. දුරු කළ යුතුය කියලා ගන්නත් පුළුවන්. ඉතින් දුරු කරන්නේ නම් මෙතන වඩා ගැලපෙන්නේ ඒ අර්ථ. එහෙම ගත්තා. දුරු කරන්නේ නම් අන්නර తත්වයේ ඇති නොවන්නේ. නැවත ගබ්බසෙය්‍යං න ඒති නොවේ. ඉතින් අපි මෙතෙන්දි මේ ඔය කාම කියන එක කතා බහ කරගන්න ඕන. ඊළඟට තව වචන දෙකක් මෙතෙන්ද තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම කියන එකයි සීලවා කියන එක.
එතකොට පළමුවෙන් අපි මේ කාම පිළිබඳව අවධානය යොමු කරමු. දැන් කාම වස්තු සහ කාමී ක්‍රියා හැටියට සැලකන කාරණා පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කාම වස්තු. රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම කාමී ක්‍රියා. ඒ පුද්ගලයා කාම වස්තු ඇසුරින් කාමී ක්‍රියා කරන්නේ අපි. කාමෝපසංහිතං කාමය ඇසුරු කරගත්තා වූ අත්තිබික්කවේ අස්සාදෝ ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදය නිසා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා. මේ ආස්වාදය නිසා තමයි මේ කාමයට වැටෙන්නේ. කිසියම් ආකාරයක කයට පහසුවක් සහ මනසට සහනයක් තියෙන. ඒකට තමයි අපි ආස්වාද කියන්නේ. අපේ කයට සහ මනසට මේ පංචකාම වස්තු ඇසුරින් කාමී ක්‍රියාවල යෙදෙනකොට කයට සහ මනස යම් පිනවීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ පිනා යන ස්වභාවයට ඒකට pāli භාෂාවෙන් කියන්නේ සුඛා වේදනා කියලා. සුඛා වේදනා සිංහලෙන් කියන්නේ සැප විඳිනවා කියලා. සැප විඳිනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. සැප වේදනා. ඉතින් ඒ සැප වේදනාවට සත්වෝ කැමතියි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා තියෙන සබ්බේ සත්තා සුඛකාමා දුක්ඛපටික්ඛූලා. හැම සත්ත්වේ සුඛකාමා සැප කැමැත්තෝය දුක්ඛපටික්ඛූලා දුක ප්‍රතික්ෂේප කරන්නෝය. පටික්ඛූල කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. අකමැති කියන්නේ. ඒකයි අදහස. යන්නේ විදියට සුඛකාමා දුක්ඛපටික්ඛූල. ඒ ලක්ෂණය අපි කාගෙත් තියෙනවා. තම තමා වශයෙන් මම හැටියට මම බැලුවොත් මම සැපේටයි කැමති, දුකට අකමැති. හැමෝම එහෙමයි. මං හිතන්නේ මේ සෝබා දහමේ අනිකුත් සාධකත් එහෙමයි කියලා ගහකොළ පරිසරයේ ඒත් එහෙමයි. ඒවා සවිඥානික නෙවෙයි අවිඥානික. නමුත් ඉතින් ඒගොල්ලෝ බලනවා යම් කිසි පහසුවක් බලන. මේක කරගන්න පුළුවන් පහසු ක්‍රමයක් බලන. ඒකයි. එහෙනම් මෙන්න මේ පහසුව ඔස්සේ ලැබෙන සුඛාස්වාදය නැත්තම් අස්සාදය සුඛ වේදනාව නිසා තමයි නැවත නැවත මේ කාමයට වැටෙන්නේ. කාමයේ පිළිබඳ ගේදයක් ගිජුකමක් ඇති වෙන්නේ නිසා. වෙන හේතුවක් නිසා නෙමෙයි. මේක හරි ස්වභාවික කාරණයක්. හේතුඵල ධර්මානුකූලයි අපි ස්වභාවික කියන්නේ ඒකයි. ඉතින් මේ කයින් සහ මනසින් විඳින මේ සුඛ වේදනාවට නැත්තම් අස්සාදයට ආස්වාදයට සත්‍යය කැමති නිසා නැවත නැවත කාමී ක්‍රියාවල යෙදෙනවා. ඒ ක්‍රියාව සඳහා අවශ්‍ය කාම වස්තු රැස් කරනවා. ඊට අදාළ කාම සංකල්ප ඇති කරගන්නවා. ඊට අදාළ කාම සැලසුම් හදාගන්නවා. ඔහොම කර යලි යලිත් නැවත කාමයේ භුක්ති විඳිනවා. එහෙමයි. ඊළඟට අනිත් පැත්තෙන් උතන තව ගැටලුවක් පැන නගිනවා. මේ කාමයේ ආස්වාදය හරිම తాවකාලිකයි. දිගට අල්ලලා හිටින්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? විශාල ප්‍රයත්නයක් දරලා ලොකු මහන්සියක් වෙලා ඇති කරගත්තා වූ මේ කාමාස්වාදය දැන් මොකද වෙන්නේ? ඒක හරි తాවකාලිකයි. ඉතින් නැවත මේක ලබන්න නැවත මහන්සි වෙන්න වෙනවා, වෙහෙසෙන්න වෙනවා, ව්‍යායාම කරන්න වෙනවා. ඒක ඇතුලේ නැවත දුක්ඛ දෝමනස් උපායාසයන්ට වැටෙනවා. අර කාමය විදීමට එක්රැස් කිරීමට එකතු කිරීමට. ඊළඟට ඕක ඇතුලේ ඔය කාම ක්‍රියාව ඇතුලේ ලොකු පොරයක් තියෙනවා, සටනක් තියෙනවා. ඇයි? හැම සත්‍යයම කැමති නිසා මේකට ලොකු පොරයක් තියෙනවා. අපි කලින් සාකච්ඡාවල ඔය පෝතලිය වගේ දේශනා මං හිතන්නේ අපි
උදාහරණ කරගෙන කතා කළා. කාමයට තියෙන ගීදේ නිසා ඇතිවෙන පොරය, රණ්ඩුව, ගහමරා ගැනීම, ඒ ස්වභාවය. ඉතින් ඒවයි ප්‍රතිඵලයක් මොකක්ද? ආයිමත් දුක. ඊළඟට සමහර වෙලාවට අපි මේ සෝබාදහමෙන් පුදුමතරම් මේ කාමාශ්වාදේ නිසා සෝබාදහම් පැත්තෙන් ගොඩක් දේ අපි ගන්න උත්සාහ කරනවා. වැඩිපුර ගන්නවා. මොකටද? කාමාශ්වාදේ. ගන්නකොට මොකද වෙන්නේ? සෝබාදහම් පැත්තෙනොත් විශාල විනාශයන් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵල අන්තිමට භුක්ති විඳින්න වෙන්නේ මේ සත්‍යයටමයි. ඒකයි ස්වභාවය. ඉතින් මේක කරපු කෙනා කරාම මේක එනවයි කියලා කියන්නත් බෑ. නිස්සන්ද කර්මය කියලා දෙයක් බුදුදහමේ උගන්වනවා. ඉතින් අර ඒක කරන එක්කෙනාට විතරක් නෙමෙයි සමහර වෙලාවට ඒකේ බලපෑම, අහිතකර බලපෑම සිද්ධ වෙන්නේ. වටා පිටා ඉන්න අයටත් ඒකෙන් විශාල අහිතකර දෙයක් සිද්ධ වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් අපි මේ අපේ වත්තේ පිටියේ තියෙන අපි හිතමු අපේ ඌමනාව නිසා අපි මේ එකරස් කරලා තියෙන කුණු ගොඩක් ගිනි තියනවා කියලා. මම මේ සරල උදාහරණයක් කියන්නේ. ඉතින් අපි මොකක් හරි හේතුවක් මේ කුණු ගොඩස් කරගන්න කම්මැලි හරි නැත්නම් මොකක් හරි හේතුවක් නිසා ගිනි තියෙනවා. දැන් ওই ක්‍රියාව කරන්නේ තනි පුද්ගලයෙක්. ඒ වුණාට ඒ හරහා සෙසු සත්වයන්ට, සෝබාදාමට, පරිසරයට සිද්ධ වෙන දේ බලන්න. එහෙම වෙනවා. ඉතින් එහි බලපෑම, එහි අහිතකර බලපෑම පෙරලා ඒ පුද්ගලයාට එනවා. එයාට විතරක් නෙමෙයි, තවත් අයට එනවා. සමස්ත ජීව පද්ධතියටම මේ බලපෑම එනවා. මම මේ සරල උදාහරණයක් කිව්වේ. ඉතින් ඔයිට වැඩි සංකීර්ණ උදාහරණ අපිට හිතා ගන්න පුළුවන් නේ. සිද්ධ වෙන පුළුවන්. ඉතින් ඔන්නෝම අපි මේ කාම අපේ කැමැත්ත ඉස්සරහට දාගෙන ඒ වගේම කාම ආස්වාදයේ ඉදිරියෙන් තියාගෙන ඒ තුලින් ලබන ආස්වාදයේ ඉස්සරහින් තියාගෙන කරගෙන මේ යන ක්‍රියාවලිය හරහා ආපහු සත්වයා ගබ්බසෙයයන් විඳීමට හේතු වෙන කර්ම කරලා නැවත කිසියම් සත්ව නිකායකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඒකේ සංජාති අබිනිබ්බති ඔක්කාන්ති එහෙම වෙලා ඒ සත්ව නිකායට වැටිලා ඉතින් ආපහු කරන්නේත් ඒකමයි අර වැඩ ටිකමයි කරන්නේ ඒ සත්ව නිකායට ගැළපෙන විදිහට ඒක ඇතුලේ කාමාශ්වාදය කරන්නේ ඒ ටික කරගන්න. ඒක ආයයි කරනවා ආයයි පුනරේති කියන මෙතන වචනයක් පාවිච්චි කරලා තියෙනවා පුන කියන්නේ යලි යලිත් කියන නැවත කියන අදහස. පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ කියලා බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වලත් දේශනා කරලා තියෙනවා. මන්දෝ කියන්නේ අඥාන පුද්ගලයා කියන එකයි. පුනප්පුනං ගබ්බං උපේති එතන සඳහන් කරන්නේ. මෙතන කියන්නේත් ඒකමයි. පුන ඒති ගබ්බසෙය්‍යං එකම දේශනා. ඉතින් අර මන්දෝ අර මේ තර අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්ත කෙනා මන්දෝ කියලා කියනවා. අර කාමාශ්වාදයට වැටිලා ඒකේ ආදීනව දන්නේ නැතුව නැවත කරන කෙනා. ඒකයි. ඉතින් ඔන්න ඔය කාමයේ පිළිබඳ කාරණේ බුදුදහමේ බොහොම ගැඹුරින් කතා කරලා තියෙනවා. කාමයක් තියෙනවා. පංචකාමයක්. ඉතින් ඒ කාමයේ සත්‍යය විඳිනවා. ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. කාම සුඛය කියලා එක හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක ස්වභාවික දෙයක්. නමුත් මේකෙන් මහා දුක්ඛ දෝමනස්ස ටිකක් ඇති වෙනවා. ඒක නිසා බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කාමයේ පිළිබඳව උන්වහන්සේ උගන්වන්නේ මිත්‍යාචාරා වේරමණී. පුළුවන් තරම් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ නැත්නම් ඒවා භුක්ති විඳින අය ඒක රැස් කරන අය ඒවා එකතු කිරීමේදී රැස් කිරීමේදී සහ භුක්ති විඳීමේදී කියන හැම අංශයකදීම මිත්‍යාචාරා වේරමණී මිත්‍යාචාරයෙන් තොර වෙන. ඒකට අපි දන්නවා සම්මාචාරය මොකද්ද මිත්‍යාචාරය මොකද්ද? ඒකට සම්මාචාරයෙන් ඒක කරන්න මිත්‍යාචාරයට වැටෙන්න එපා.
ඒකයි කියන්නේ. ඉතින් එතකොටම මේකේ සෑහෙන බරපතල ගැටලුකාරී කොටස ඉවත් වෙනවා කාමයේ. මිත්‍යාචාර වේරමණී වුණා. කාමයේ භුක්ති විඳිනවා, රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස විඳිනවා. ඊට අදාළ ක්‍රියාකාරකම් කරනවා, ඊට අදාළ වස්තු, කාම වස්තු එක් රැස් කරනවා. ඒවා රැක බලා ගන්නවා, පවත්ත ගන්නවා, නඩත්තු කරනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් මේ හැම දෙයක්ම කරන්නේ මිත්‍යාචාර වේරමණී වැරදි භාවිතයෙන් තොරවයි කරන්නේ. ඉතින් එතකොට විශාල සැනසීමක් පුද්ගලයාට ඔහු ජීවත් වෙන වටපිටාවටත් ලැබෙනවා. මේ කාමේසු මිත්‍යාචාර වේරමණී කියන මේ ශික්ෂණයේ තියෙන ශික්ෂාපදයේ ශික්ෂාපදයෙන් කියන ශික්ෂණයේ තියෙන පුද්ගලයාට නිසා ඔහු ජීවත් වන වටපිටාවට විශාල යහපතක් සිද්ධ වෙනවා. එහෙත් තවදුරටත් මේ පුද්ගලයා තුළ කාම ඡන්දය, කාමයට තියෙන කැමැත්ත, කාම රාගය, හිතින් මේ කාමයේ ඇලෙන ගති, කාම තණ්හාව, කාමයේ ඇලෙන ගැටෙන මුලා වෙන ගති, කාම උපාදානය, තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ කාමය දැඩිව ගැනීම, ඊළඟට කාම ගේදය, ඒ පිළිබඳව ගිජුකම, මෙන්න මේවා තවදුරටත් මානසිකව තියෙන්න පුළුවන්. මානසිකව තියෙන්න පුළුවන්. ඉතින් ඒක තියෙනකොට පුද්ගලයා අර සදාචාර සම්පන්න වුණාට මනසින් එයා දුක් විඳින්නේ හිතින්. එහෙනම් ඒ කොටසත් ගලවා ගන්නයි බුදුදහමේ තව පියවර දෙකක් උගන්වනවා. නෙක්ඛම්ම සහ නිස්සරණ කියලා. නෙක්ඛම්ම කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් ඉවත් වෙනවා. අර සම්මාචාරයක් හැටියට කරගෙන යන දේ පුළුවන් තරම් ඉවත් වෙනවා. ඊළඟට නිස්සරණ කිව්වේ කාමේසු නිස්සරණං කිව්ව යෝ කාමේසු කාම ඡන්தோ කාම රාගෝ කාම රාග කාම ඡන්ද විනයෝ ඉදං නිස්සරණ. මේ රාගයයි ඡන්දයයි දෙක ඉවත් කරනවා. ඉතින් ওই විදිහට අර ගේදය අයින් කරන්න පුළුවන්. හිතේ ගේදය තියෙන්නේ ඇත්තටම හිතේ ගිජුකමද. ඔය සමහර දේවල්ට ඇබ්බැහි වෙලා තියෙන්නේ අපි. ඇතැම් කාමයන්ට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරට රූප බැලිල්ල වෙන්න පුළුවන්. සමහර රූප බැලිල්ලට ඇබ්බැහි වෙලා. කොච්චරවත් ඔය රූප බල බල තමයි ඉතින්. එක්කෝ රූප වාහිනියෙන් එහෙම නැත්නම් ඔය අත්වලක් තියෙනෝනේ පොඩි පොඩි රූප වාහිනී දැන් ඔය ඇඟිලි ගහ ඉතින් බලනවා. ඉතින් ඒකට ඇබ්බැහි වෙලා ජීජු වෙලා ගේදම් රූපකාම. එහෙ නැත්නම් ශබ්දකාම. මේ විදිහට ඉතින් ශබ්ද අහන්න. ඉතින් ඒවා ඉතින් හදා ගන්නවා. ඉතින් මිහිරි ශබ්ද කියලා සංගීතය කියලා එකක් ඇවිල්ලා තියෙන ලෝකේ ඒකටනේ. ඉතින් මොනවා හරි ක්‍රමයකින් මනස පිනවන විදිහේ ශබ්ද රටා ටිකක් නිර්මාණය කරගන්න. ඒවට ඉතින් කියන්නේ සංගීත භාණ්ඩ කියලා එක වර්ග හදාගෙන ඉතින් ඒක වාදනය කිරීමෙන් ශබ්ද රටා ටිකක් මතු කරගන්න. මතු කරගෙන ඒ ශබ්ද රටා තමයි අපි අර විඳින්නේ. ශබ්ද ආස්වාදය. ශබ්දයේ තුලින් එන ශබ්ද කාමයේ. ඒකට කැමතියි. බලන ලෝක සංගීතය කියලා කොච්චර මේ නිකන් සංකීර්ණ විෂයක් ගොඩනැගිලා තියෙනවද කියලා. ඔය පහට සංකීර්ණ විෂය පහ ගොඩනැගිලා තියෙන ලෝකේ. ඊටාම බරපතල විදියට. රූප බැලිල්ලට අපේ රූප බැලීමේ තියෙන කැමැත්ත වෙනුවෙන් ඒ විෂය ගොඩනැගිච්ච ආකාරය බලන්න සංකීර්ණ විදියට. අපේ මේ ඇහැට පේන තියෙන ඇහිම් පේන ටික මදි. පේන සීමාවේ අක්ෂි දෘෂ්ටි සීමාව සිංහලෙන් ඕකට ගම්මු කියන්නේ ඇස්දිත්‍යම් මානෙ කියලා. ඇහැට පේන සීමාවේ තියෙන ටික මිනිස්යන්ට මදි. මදි නිසා ඇවිද බලනවා. ලෝකේ පුරා ඇවිද බලනවා. සංචාරය කියලා කියන්නේ මොකටද? ලෝකේ පුරා ඇවිදින්නේ ඊයදම් කරගෙන ඇවිදිනවා. ඇයි?
බලන්න, අහන්න, දකින්න, විඳින්න, ඇවිදින්න. වෙන දෙයකට නෙවෙයි. ඉතින් ඊට පස්සේ එහෙම නැත්තම් ලෝකේ ඈත තියෙන ඒවා ළඟට ගෙනල්ලා බලන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා. කැමරාට ඕලා රූපවාහිනී ක්‍රම හරි ගස්සලා ඈත තියෙන ඒවා ළඟට ගෙනල්ලා බලනවා. යන්න බෑනේ. දුර වැඩි. ඉතින් බලන්න. ඉතින් ඔය වැඩි හරි සංකීර්ණ විදියට ගොඩනැගිලා තියෙනවා. රූපකාම, ශබ්ද ඒත් එහෙමයි. සංගීතය කියලා මහා විෂයක් ඇදලා තියෙනවා. ගන්ධ සුවඳ විඳීම ඒකත් එහෙමයි. ඔය නොයේ විදිහේ මේ සුවඳ වර්ග ආලේපන ඒවා මේවා සකස් වෙලා තියෙන්නේ. ඒ ක්ෂේත්‍රය බලන්න, ඒ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවඳ විලවුන් කියන එක අපි ගමු නිකන් උදාහරණයක් ඇටියෙ. මොනතරම් සංකීර්ණව ගොඩනැගිලා තියෙනවද බලන්න. ඒ තියෙන ඒ කැමැත්ත රුචිය නිසා දැන් සුවඳ කියන එක මේ ඕන මේකට අතුල් කරලා තියෙනවා. දැන් මේ අපි අපේ මේ අද අපි යනවා මේ කොරෝනා රෝහල් වලට අපි ගත්ත බඩු බාර දීම සඳහා අපි ඒට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතින් මේ කොරෝනා රෝගීන්ට අවශ්‍ය සබන් මිලදී ගත්තා. ඉතින් මේ සබන් කම්පැනිෙන් අපින් අහනවා මේ මොන සුවඳ තියෙන ඒවද ඕනේ කියලා. මම අහුවා මේ ඒක සුවඳ වෙනස් වෙන එක අනුව සබන් කැටේ ගුණාත්මක භාවයත් වෙනස් වෙනවද? නෑ, එහෙම නෑ ස්වාමීන් වහන්සේ. නමුත් අපි මේ එක එක්කෙනා එක එක විදිහේ සුවඳ වලට කැමති නිසා අපි විවිධ සුවඳ වර්ග දාලා තියෙන එකම සබන් කැටේට. ඉතින් ඔබ වහන්සේට මොන විදිහේ සුවඳ වර්ගද ඕනේ කියලා. ඉතින් මම කිව්වා එහෙම සුවඳක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ සබන් කැටේ තියෙන මූලික ගුණාත්මක භාවය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සුවඳ මොක වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් බලන්න මිනිස්යන්ගේ තියෙන සුවඳට, ගන්ධකාමයේ තියෙන කැමැත්ත නිසා නොඑක් විදියට හැම දෙයකටම සුවඳ වර්ග කවනවා. ආහාරයට දැන් ඉතින් ඔය සබන් කෑල්ල කියන්නේ කන දෙයක් නෙවෙයිනේ අපි. ඇඟේ ගන්න එකක් නේ. ඉතින් ඇඟේ ගන්න වෙලාව තුල සුවඳක් දැනීමෙන් ඒකෙන් ආස්වාදයක් එනවා. ඉතින් ඒ වෙනුවෙන් සෑහෙන වැඩක් කරනවා ඉතින්. ඔය වගේ මම මේ සරල උදාහරණයක් කිව්වා. ඉතින් ඔන්නෝම ගන්ධකාමේ ඊට පස්සේ රසකාමේ ඉතින් විවිධ රසවලට ඉතින් ගියදන් ගිජුකම තියෙනවා. ඉතින් ඒක නිසා නොයේ රස වර්ග හදා රස විඳිනවා. කෑම කනවයි රස විඳිනවයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. හැබැයි දෙක කෑම කන එක ඇතුලේ කෑම බීම ආහාරයට ගන්න එක ඇතුලේ තමයි රසය අන්තර්ගත. නමුත් වැඩ දෙකක්. දැන් වර්තමානයේට එනකොට මිනිස්සු කෑම කන එක පැත්තකින් තියලා රස විඳීම පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආහාර ගැනීම ක්‍රියාවලිය වෙනුවට රස විඳීම පැත්තට බර වෙලා ගිහිල්ලා රසකාමයට වැටිලා. රසයට ගේද වෙලා ගිජු වෙලා තියෙනවා. ඉතින් දැන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ විශාල කොටසක් වෙලා රස කැවීම, රස ගැන්වීම, විවිධ රස වර්ග හඳුන්වා දීම, ඒ රසයන්ට උසි ගැන්වීම මේ වගේ වෙලා ඒකයි. ඊළඟට ස්පර්ශය නේ. ඒත් එහෙමයි. පහස විඳීම කියලා අපි ඔකට සිංහලෙන් කියන්නේ. හරි සංකීර්ණ කාරණේ. පහස විඳීම. ඒකටත් සෑහෙන ප්‍රමාණයකට ගේද වෙලා ගිජු වෙලා තියෙනවා. පහස විඳීමට. ඊට අදාළ දේවල් ඊට අදාළ ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක යෙදලා ඉන්නේ. කොච්චර දේවල් තියෙනවද බලන්න. ඉතින් මොකද වෙන්නේ මේ වයින් ලබන මේවට ගේද වෙලා ගිජු වෙලා මේවා පසුපස හඹාය යනවා. මේ වයින් ලබන ඊටාම తాවකාලික ආස්වාදයක් තියෙනවා. ඒක නැත්තේ නෑ බුදුරජාණන් වහන්සේත් කිව්වා. හැබැයි හරි తాවකාලික. ඉතින් පොඩි වෙලාවෙන්නේ ලැබෙන්නේ. මොකද කරන්නේ? ඉතින් ආයි මේක ලබා ගන්න උත්සාහ කරනවා. මහා සංකීර්ණ වෙහෙස කර හානි කර
විනාශකාරී ක්‍රියාපිළිවෙතකට අවතීර්ණ වෙනවා. දැන් වර්තමාන ලෝකයේ අවතීර්ණ වෙලා මම හිතන්නේ මේ වර්තමාන ලෝකයේ තරම් මේ කාම ගේදේට වැටිච්ච මානව සමාජයක් මානව ඉතිහාසයේ තියෙන්නේ නැතුව. එහෙම අපි හැබැයි එහෙම කියන්න කැමති නැහැ. අපි උවට වෙන නම් දීලා තියෙන සංවර්ධනේ දියුණුව කියලා. ඒ වගේ පිට කවර දාගෙන අපි මේ ගිජුකම ගේදය හොඳට මානවයා පවත්වාගෙන යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ ගේදේ ගිජුකම නිසා තමයි අර පුනරේති ආපහු දුක්ඛ දෝමනස්ස විඳීමට සුදුසු තැන්වලට ඇදගෙන වැටෙනවා අපිපත් වෙනවා. ඒකට තමයි මේ පුනරේති ගබ්බසීයන් කියලා කියන්නේ. ඉතින් ඕකෙන් ගැලවෙන්න නම් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ තව කාරණයක් කියනවා සීලවා සහ දිට්ඨිංච අනුපගම්ම කියලා. සීලවා කියන්නේ මේ කාමය සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී අපේ තියෙන්න ඕන යම්කිසි ශික්ෂණයක් තියෙනවා. අපේ කැමැත්ත තමයි අපි ඉෂ්ට කරගන්නේ. අන්ත ඒකේ යම්කිසි ආකාරයක සංවරයක්, ශික්ෂණයක්, හික්මීමක්, ආචාර ධර්මීය පැත්තක් අවශ්‍යයි. එහෙම නැත්නම් අර තත්වයට ගේදේට වැටිලා කාම මිත්‍යාචාරයට වැටිලා අර විනාශය සිද්ධ වෙනවා. ඒකයි සීලයට අරන් තියෙන්නේ පළවෙනි පියවරේදී සීලයට අරගත්ත කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඊට පස්සේ කෙලින්ම දෙවෙනි පියවරට අරන් තියෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී. අර පහ වෙන වෙනම අරගෙන පංචකාමයේ අදාළ වස්තු සාක්‍රියා වෙන වෙනම අරගෙන ඒ වයින් පුළුවන් උපරිම වශයෙන් ඉවත් වීම අයින් වීම සීලේ ගැඹුරු පියවරට එනකොට පෙන්නනවා. ඊළඟට තවත් ඉස්සරහට ගිහිල්ලා ඔය ජාත රූප රජත පටිග්ගහනා වේරමණී වගේ තැන්වලට එනකොට අර මනසෙත් තියෙන අර ගේදය නැත්තම් ඡන්දය, රාගය, කාම ඡන්දය, කාම රාගය, කාම තණ්හාව, කාම උපාදානය, කාම ගේදය ඉවත් කිරීම දක්වා යනවා. හැබැයි ඒ වැඩේට යන්න නම් සීලයෙන් බැරි නිසා තමයි මෙතන දිට්ටි පෙන්වන්නේ. දස්සන සම්පන්න භාවය. දිට්ඨින් අනුපගම්ම කිව්වේ ඒකයි. මෙතෙන්දී සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙනවා. මොනවා ගැනද? මේ කාමයේ පිළිබඳව. කාම ආස්වාදයේ පිළිබඳව සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒකයි. ඒක කිව්වේ දිට්ඨිංච අනුපගම්ම කියලා. අනුපගම්ම කියන්නේ නොපැමිණීමනේ. ඒක මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ කියන එකයි මෙහි අදහස. එහෙනම් සම්මා දිට්ඨියට පැමිණ කියන එකයි එහි අදහස. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ කිව්වම ඒකෙන් කියවෙන්නේ සම්මා දිට්ඨියට පැමිණ කියන එක. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන මොකක් ගැනද? කාමේසු, කාමයේ පිළිබඳ. එහෙම ඇති කරගත්තම ඒ ඇති කරගත් පුද්ගලයා මේ ගැටේට, මේ ගැටලුවට, මේ ආගාදයට, මේ අරුදයට වැටෙන්නේ. අවම වශයෙන් තමාට ගැලවෙන්න පුළුවන් උපරිම වශයෙන් අපි සියලු දෙනාටම ගැලවෙන්න පුළුවන්. මේ ගැටෙන්, මේ ගැටලුවෙන්, මේ අරුබුදෙන්, මේ තොණ්ඩුවෙන්, මේ මලපුඩුවෙන් අවම වශයෙන් තමන්ට ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අවම වශයෙන් කියන්නේ අඩුතක් සීරුවක් නෙමෙයි. මේ නිවන් මාගේදී තමා වශයෙන් මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් එහෙම නැත්නම් පුනගබ්බසෙයෙන් තමන්ට ගැලවෙන්න පුළුවන්. ඒක කිසිම වාදයක් නැහැ. පුළුවන්. මේ කියන ක්‍රියාමාර්ගයේ සම්මා දිට්ඨියට පැමිණ, දිට්ඨිංච අනුපගම්ම, මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සම්මා දිට්ඨියට පැමිණුණු පුද්ගලයාට එතනින් පස්සේ සින් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත වලට යන්න කිසි බාධාවක් නැහැ. ඒ තුල ඉස්සරහට යවෙනවා. ඒ තුල සම්මා ආජීවයට එනවා. එහෙම එනවා.
ඉතින් මේක පුළුවන්. තමා වශයෙන් ගත්තම පුළුවන්. ඊළඟට ඉතින් එතනින් එහාට මේක සමාජගත කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයක් නිර්මාණය කළේ. භගවතෝ ශා วก සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් නිර්මාණය කළා. බික්කු බික්කුණී උපාසක උපාසිකා වශයෙන්. මේ සිව් පිරිස තමයි සංඝ කියන්නේ. ආර්ය සංඝ, ශා วก සංඝ. ඔය ඕන වචනයකින් කියවෙන්නේ සිව් පිරිස ගැන. බික්කු බික්කුණී උපාසක උපාසිකා පිරිස ගැන. ඉතින් මේකෙත් ඉතින් බුද්ධ ශාසනයේ සාමාන්‍යයෙන් පැවිදි ශ්‍රාවක පිරිස ඉතාම අල්පයි. සාතිශය බහුතරයක් බුද්ධ ශාසනයේ ඉන්නේ ගිහි ශ්‍රාවක පිරිස. වර්තමානයේ බැලුවොත් ඇත්ත වශයෙන් බුද්ධ ශාසනයේ ගිහි ශාසනයක්. ගිහි ශාසනයක්. පැවිදි ශාසනයක් හැටියට කියන්න පුළුවන්කම තියෙන ඉතාම ස්වල්පයි. දශමිනුත් දශම ගානක් තමයි බුද්ධ ශ්‍රාවකයන්ගෙන් පබ්බජිත වෙලා ඉන්නේ. බිකු බිකුණී වෙලා තියෙන්නේ. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ ගෘහස්ත භාවයේ තුල ඉඳගෙන ප්‍රවෘජිත භාවයේ පැවිදි භාවයේ තුල ඉඳගෙන සාමූහිකව මේ ප්‍රයත්නය නැත්නම් මේ පරම නිෂ්ඨාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංඝ සමාජයක් නිර්මාණය කරලා එහි යුතුයකම් වගකීම් කාර්යභාරයන් හැම දෙයක්ම මනාව පෙන්වා දීලා තියෙනවා තමන්ගේ ශ්‍රාවකයන්. ඒදී අදත් බුද්ධ ශාසනයේ මේ සංඝ සමාජයේ තියෙන. හැබැයි ඒක සාමූහික සමාජගත වෙලා සාමූහික වෙලා පිරිස එකතු වෙලා එකට ගොනු වෙලා බලනවා අනිත් අයත් මේ ගබ්බසෙයියෙන් වළක්ව ගන්න පුළුවන්ද කියලා. මේ ගේදයෙන් වළක්ව ගන්න පුළුවන්ද කියලා. මේ කර්ම ගෙවන දුක්ඛ දෝමනස්ය තත්වයටපත් වෙන ස්වභාවයෙන් වළක්ව ගන්න පුළුවන්ද කියලා. ඒක ඉතින් සාමූහික ප්‍රයත්නයක්. එහෙම එකකුත් බුද්ධ ශාසනයේ තියෙනවා. කොහොම නමුත් සාමූහික උත්සාහ කෙරුවත් අන්තිමට මේ ප්‍රතිඵලය ගන්නේ පෞද්ගලිකවයි. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට දිට්ඨිංච අනුපගාමී. මේ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැරව සම්මා දිට්ඨියට පැමිණ සීලවා අර කාමයේ පිළිබඳ කිසියම් ආකාරයේ ශික්ෂණයක් ඇති කරගෙන දස්සනේන සම්පන්න පුද්ගලයා විසින් සම්මා දිට්ඨික පුද්ගලයා විසින් මොකද කරන්නේ? ගේදං විනීය කාමේසු. කාමයේ පිළිබඳ තියෙන මේ ගිජුකම ගේදේ දුරු කරලා පුන නැවත ගබ්බසෙයියන් මේ කිසියම් සත්‍යයක් හැටියට සත්ත්වනිකායකට වැටිලා දුක් විඳින්නෙක් බවට පත්වීම ජාතු ඒකාන්තයෙන්ම නැහි නොවේ කියලා ඕක තමයි බුදුහාමුදුරු දෙන කමටහන. අපිට පේන විදිහට කරණීය මෙත්ත සූත්‍රයේදී අර අටුවා කතාවට අනුව බැලුවොත් තාම ගැඹුරු කමටහනක් මේ භික්ෂුන් වහන්සේලාට දීලා තියෙනවා. උන්වහන්සේ කියන්නේ නැති එහෙනම් මේකත් අරගෙන මේ කමටහනන් නැවත ගබ්බසෙයියල නොවන තත්වයටපත් වෙන්න කියලා. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරන්න මේ ජීවිතේදීම නැවත පුනර්භවයටපත් නොවන අය බවටපත් වෙන්න කියලා. ඊට අවශ්‍ය දේ තමයි මේ දීලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. අපි හැමෝටම. ඉතින් ඕක අපි අවබෝධ කර ගැනීම අවශ්‍ය. ඕක තේරුම් ගැනීම අවශ්‍ය. ඉතින් කොහොම නමුත් පළවෙනි ගමනේදී භික්ෂුන් වහන්සේලා මේ එතන යම්කිසි සමාජ ගැටලුවක් නිසා ඉන්න වුණා. නමුත් දෙවෙනි ගමන ආපහු ගිහිල්ලා අර මෛත්‍රිය ඇති කරගෙන මිත්‍රශීලී වෙලා මිත්‍ර ධර්මයේ ගොඩනගාගෙන පේන නොපෙනෙන දුර ළඟ සිටින සියලු දෙනා සමග මිත්‍රශීලී වෙලා අප්‍රමාණව සීමා මායිම් රහිත මනසක් ගොඩනගාගෙන ඔන්න ඒගොල්ලන්ට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්න පුළුවන් වුණා. ඉතින් කමඨහන වඩලා ඒ පරමාර්ථයේ ඉෂ්ට සිද්ධ කරගත්තා. ගබ්බසෙය්‍ය භාවයෙන් මිදුණා කියන එක. පරම ශාන්තිය නිෂ්ඨාව ඇති කරගත්තා කියන. ඉතින් ඕක තමයි මේ සූත්‍රයේ අග තියෙන කමඨහන.
කමඨාන කියන්නේ කර්මස්ථාන කම්මට්ටාන කියලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචනේ ඒක. නැත්නම් වල කම්මට්ටාන කියන වචනේ බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති ආදී වශයෙන් ජීවිතේ පවත්වාගෙන යනවා යම් කිසි ක්‍රියාකාරකමකින්. එතකොට ඒක ජීවිතේ පවත්වාගෙන යෑමේ කමඨහන. ඊළඟට ජීවිතයට අවශ්‍ය කුසලතා, දක්ෂතා වර්ධනය කරගන්නෝ කමඨහන් වලින් යම් යම් ක්‍රියාකාරකම් කියලා අපි කියන්නේ. ක්‍රියාකාරකම්. දැන් සරලම දේවල් වලින් කිව්වොත් ළමයෙක් ඉස්කෝලේ අනේක කමඨහනක්. කර්මස්ථානයක් ඒක. පාසල් යනවා කියන්නේ. එතකොට මේ ක්‍රියාකාරකමක් හරියට සංවිධානය කරලා තියෙන පාසල් පද්ධතියක් හදලා තියෙනවා. විෂය මාලාවක් හරි ගස්සලා තියෙනවා. ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. වේලාවක් තියෙනවා ඒකේ යෙදෙන. ඒ යෙදෙන ආකාරයක් තියෙනවා. ඊට අදාළ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ටිකක් තියෙනවා. ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයට ගිහිල්ලා දරුවෝ කිසියම් කාලචේදයක් ඒ අධ්‍යාපනික ක්‍රියාවලිය යෙදෙනවා. යන්නේ මේ ක්‍රියාවලිය තමයි කම්මට්ටාන කියලා කියන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ. අපි තව උදාහරණයක් ගන්නවා. කිසියම් ශිල්පයක් පුහුණු වෙනවා කියලා හිතන්නකෝ. මේ වාහනයක් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා කියලා අපි හිතමු. මේ කියන්නේ ඩ්‍රයිවිං පුහුණු වෙනවා කියලා, වාහන පැදවීම පුහුණු වෙනවා කියලා. ඉතින් ඒකට ක්‍රියාකාරකමක් තියෙනවා. වාහනයක් දැක්කට වාහනයක් වදින්න බැහැනේ. ඒකට පුදුමාකාර විදිහේ ක්‍රියාකාරකමක් තියෙන. ඒකට කියන්නේ කමඨහන කියලා. කර්මස්ථානය. ඉතින් ඒකට කැප වෙලා ඒක දන්න කියන කෙනෙක්ගෙන් ඒකට උපදෙස් අහගෙන එයා ළඟ ඉඳගෙන වාහනයක් පදවන්න පුරුදු වෙනවා. යම් දවසක එයා තනියම වාහනයක් පදව ගන්න පුරුදු. ඒ කුසලතාවය ඇති වෙනවා. අන්නේ යම් කුසලතා දක්ෂතා ඇති කරගන්න අපි පාවිච්චි කරන ක්‍රියාකාරකම් වලටයි කමඨහන් කියන්නේ. ඒක නිවන දක්වාම තියෙනවා. සීලය වඩා ගන්න කමඨහන් තියෙනවා. සමාධිය වඩන්න කමඨහන් තියෙනවා. ප්‍රඥාව වඩන්න කමඨහන් තියෙනවා. ඒ ඕනම ක්ෂේත්‍රයකට කර්මස්ථානයක් තියෙනවා. කමඨහනක් තියෙනවා. ඉතින් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කෙරින්ම ගබ්බසෙය්‍ය නොවන්න කමඨහනක් දුන්නා. නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති කියලා. කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. කාමේසු ගේදං විනීය. ඔය ටික කරගත්තා නම් අර දේ වෙන්නේ නැහැ. කියලා ඔන්න ඔය විදිහට. ඉතින් හොඳයි. අපි සූත්‍ර සාකච්ඡාව මම හිතන්නේ උතකින් නතර කිරීම සුදුසුයි කියලා. ඉතින් අපි ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි කවදත් අවස්ථාව සලසලා දෙනවා. මේ අපි කතා බහ කරන ධර්ම සාකච්ඡාව තුළ යම් යම් අසා විමසා දැනගත යුතු දෙයක් තියෙනවා නම් එහෙම ගැටලු දේවල් තියෙනවා නම් ඒ සඳහා ඊළඟට එකතු කරන්න යමක් අපි හැමෝම ධර්ම මාර්ගය නැත්තෝ ධර්ම අවබෝධයක් ඇතුව ධර්ම මාර්ගය නැත්තෝ සාක්ෂාත් කරගත්ත බොහෝ දේ තියෙනවා. අපි උපයාස අපයාගත්ත බොහෝ දේ තියෙනවා ධර්මයේ පැත්තෙන්. කුසලතා රසක් තියෙනවා. ඒ ඕනනම් අපිට පුළුවන් අර සංඝ සමාජයක් හැටියට කල්පනා කරලා අනිත් අය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් ඒව බෙදා හදා ගන්න පුළුවන්. අපි කොයි දේ බෙදා හදා ගන්න අයනේ සංඝ සමාජයේ සමාජිකව හැටියට ගත්තම. එහෙම පුළුවන් අපිට. මේ ධර්මයේත් අපි එකතු පාදා කරගත්ත, රැස් කරගත්ත, උපයාස අපයාගත්ත, වඩා වර්ධනය කරගත්ත දෙයක් තියෙනවා. අපි හැමෝගෙම ජීවිතේ ඒව අපිට බෙදා ගන්න පුළුවන්. ඒකටත් ධම් සභාව අවස්ථාව කරගන්න පුළුවන්. ඉතින් ওই කාරණා සඳහා අපි මෙතෙන් සිට ඉතිරි කාලය ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා. සාකච්ඡාමය වශයෙන් ධම් සභාවට එකතු වෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න. මේ සූත්‍ර දේශනාවේ විස්තර කරලා තියෙන විදිහට අපිට ගොඩාක් දේශනාවලින් ඒ වගේම පොත්පත් වලින් මේක භාවනාවක් හැටියට කරන්නේ කොහොමද කියන එක ගැන
විස්තර අපි දැනගෙන තියෙනවා. හැබැයි හැම වැඩිපුරම අපි ඒක පුරුදු වෙලා තියෙන්නේ මේක අර එක්තරා විදිහකට මන්ත්‍රයක් කියනවා වගේ ක්‍රියාවක්. ඒක පැහැදිලිවම ඔබ වහන්සේ කළ මේ දේශනාවේ ඒක එහෙම දෙයක් නෙමෙයි කියන එක බොහොම පැහැදිලි. ඒතරදී අතරම මේ තව ප්‍රශ්නයක් අහගෙන අතරම මෛත්‍රී භාවනාවට මේ සමාවේ විස්තර කරලා තියෙන විදිහටම අර දර්ශන සම්පන්න පුද්ගලයෙක් තුලින් තමයි මේක නියම විදිහට ඉරෙන්නේ. අපි බොහෝ වෙලාවට මේ මෛත්‍රී භාවනාව කරනවා අපි සමාජලාට හසනේ කොන කෙනෙකුට ඉක්මනට සනීප වෙන්න වගේ කියන අදහසක් ඇතුව. නමුත් මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ භාවනාව ඉරීම තුළින් අපිට ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන්. ඒකට මේ කියන්නේ මෛත්‍රිය වැඩි වීම තුළින් කෙනෙකුට යහපතක් වේ කියලා අපි මෛත්‍රී කරත් ඒක වැඩිපුරම දිනුවක් තියෙන මෛත්‍රී කරන එක්කනගේ කියන මානසික දිනුවක් ආධ්‍යාත්මික වශයෙන්. නමුත් අර අපි සුවෙන් හරි ඒ වගේ දෙයක් ප්‍රාර්ථනා කරලා කරන දෙයකින් ඒ කෙනෙකුට යම්කිසි මේ සෙටක් ඇති වෙනවද කියලා පැහැදිලි කරන්න කියලා ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා. ඔව් මෙතන මාත්‍ය කියන කාරණේ බොහොම අපි සැලකිල්ලට ගන්න ඕන වැදගත් දෙයක්. මොකද මේකේ භාවිතයේ පැත්තේ භාවනාව පැත්තේ කාරණයක් අපි උතන මහත්ය මතු කරන්නේ. එතකොට දැන් මෙත් සිත කියන පළවෙනියට අපි අපරිමාණං මාන සම්භාවයේ මාතා යතා නියම් පුත්තං ආයුසායික පුත්තමන් රක්කේ වම්පි සබ්බ භූතේසු කියලා මෙතෙන්දී බුදුජානනාංශය අපිට අවවාද කරන්නේ. සීමා මායින්තරව හැම කෙනාගේදීම හැම කෙනෙක්ම දුක්ඛ දෝමනස්සයකට කරදරයකට විපතකට ගැහැටකටපත් වුණොත් ඒ පුද්ගලයා කෙරෙහි අප්‍රමාණ මෙත්සිත ඇති කරගන්න මේ දුකකට දෝමනස්සයකට විතරක් නෙමෙයි ඇත්තටම මේ සමහර වෙලාවට පුද්ගලයන්ගේ අතින් යම් අතපසු වීම ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙනවා නොදැනුවත්කම නිසා කලබලයේ නිසා ඇතැම් විට කාමාශාවට වැටීම නිසා නොඑක් විදිහට පුද්ගලයන්ගේ අතින් නොඑක් විදිහේ අතපසු වීම ගැහැට නොඑක් දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ කොයි දෙයකදී වුණත් අපි පළමු කොට තරහක් වෛරයක් ක්‍රෝධයක් අමනාපයක් ඇති කරගන්න නැතුව අපි අපේ හිතේ මෙත්සිත ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක මේ මෛත්‍රී භාවනාවේදී නැත්නම් මෛත්‍රිය වැඩිම භාවනා කියන්නේ වැඩිම කියන එකයි. එහිදී ඒ ප්‍රධාන වෙනෝ ඒ මෙත්සිත ඇති කර ගැනීම. ඒ මෙත්සිත ඇති කරගත්තම පළමු ප්‍රතිඵලය ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම මේ මෙත්සිත ඇති කරගත්ත කෙනාට. දැන් අපි හිතමු මේ මහත්ය කියන විදිහට උදාහරණයක් ඇටියට අපි කවුරු හරි අසනීප වෙලා ඉන්නවා කියලා. ඒ අසනීප වෙලා ඉන්න කෙනා කෙරෙහි අපි මෙත්සිත ඇති කරගන්නවා. අනේ මේ අහවලා අසනීප වෙලා ඉන්නෝ නැත්නම් දුකකටපත් වෙලා ඉන්නෝ ගැහැටකටපත් වෙලා ඉන්නෝ මේ කියලා අපේ හිත මෘදු වෙනවා. මොලොක් වෙනවා. දැන් සමහර වෙලාවට සමහරුන්ගේ හිත එහෙම මෘදු වෙන්නේ නැහැ. අර අනිත් මිනිස්සු දුකටපත් වෙලා හිටියත් කරදරයටපත් වෙලා හිටියත් හරි දැඩි. මේ කිසිම සානුකම්පික ගතියක් පෙන්වන්නේ නැති ස්වරූපයක් තියෙනවා. නමුත් අපිට මෘදු වෙන්න පුළුවන් නම් මොලොක් වෙන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මුදු කරගන්න අපේ හිත මොලොක් කරගන්න හුඟක් උපදෙස් දීලා තියෙනවා. දැන් මෙහෙම කියනවා. දැන් ඔන්න අසනීප වෙච්ච කෙනෙක් නම් හිතන්නලු දැන් මේ කෙනා අසනීප වෙලා ඉන්නවා. ඉතින් මමත් ওই වගේ ලෙඩ වෙන්න පුළුවන්. අසනීප වෙන්න පුළුවන් යම් වෙලාවක. මොකද ව්‍යාධිය ධර්මතාවයක් නේ. පොදු ධර්මතාවයක් නේ. ඉතින් දැන් ඔහොම අසනීප වෙලා ඉන්න මට මම ඔහොම අසනීප වුණොත් මොන වගේ වෙයිද මගේ තත්ත්වය? අර අත්ූපනායක කරලා බලන්න කියන නිතරම යම් කිසි දෙයක්. ඔන්න එතකොට අපි මුදු මොලොක් වෙනවා. අනේ ඉතින් මම මෙහෙම වුණත් මෙහෙමනේ. ඉතින් එයාටත් ඒ වගේ එහෙම නැත්තම් Taman කලින් එහෙම තත්වයකටපත් වෙලා ඉඳපු අවස්ථාවක්
මතක් කරගන්න කියනවා. මම මෙහෙම ලෙඩ වෙලා හිටියා, මම කොච්චර ඒ කාලය තුල දුක්ඛ දෝමනස්යන්ට වැටිලා හිටියද කියලා. එහෙම නැත්නම් කාගේ හරි දුප්පත්කම, අසරණ භාවය, ආර්ථික වශයෙන් දරිද්‍රතාවය. ඉතින් දැක්කම අපිටත් ඒක අපේ ජීවිතේට දාලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සයා මෙහෙම දරිද්‍රතාවයෙන් ඉන්නකොට මොනතරම් අපහසුතාවයක් ඇද්ද? දුෂ්කරතාවයක් විඳිනවා ඇද්ද? ඉතින් මටත් එහෙම වුණොත් කියලා ඔන්න අර මෘදු වෙනවා, මොලොක් වෙනවා අපේ හිත. මුදු භූතේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මුදු භූත වුණාම කම්මනීය වෙනවා කියලා ඊළඟට දේශනා කරන්නේ හිත. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒ වෙනුවෙන්. එතකොට දැන් අර පළවෙනි පියවර තමයි කෙනෙක්ගේ හිතේ අර කාරුණික හිත, මිත්‍රශීලී සිත ඇති කර ගැනීම. එතනම ඒ තැනත්තාට විශාල ප්‍රතිලාභයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ මහත්තයා අහන්නේ ඒක ප්‍රමාණවත්ද අනිත් එක්කෙනාට යමක් වෙන්න කියලා. නේද? අපි කුසල් සිත ඇති කර ගැනීමෙන්ම අර ලෙඩාට, අර දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනාට, කරදරයට විපත්තියටපත් වෙච්ච කෙනාට ඒකෙන් ගොඩ එන්න ඒකම ප්‍රමාණවත්ද? එක තැනකදී මම කියන්නේ ඔව් කියලා, එක තැනකදී මම නැහැ කියලා. ඒක මම පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි. ඔව් කියන්නේ මොකද? මම ඒ තැනත්තා කෙරෙහි මෙත්සිත ඇති කරගත්ත නිසා මම ඔහුට මිත්‍රශීලීව කටයුතු කරනවා. එතෙන් සිට කරුණාවන්ත හිතක් මං ඇති කරගත්තොත් එතෙන් සිට ඒ තැනත්තා කෙරෙහි මං කාරුණිකව කටයුතු කරනවා. කටයුතු කරන්න යොමු වෙනවා. එතකොට ඒ නිසා අර මෙත්සිත ඒ පුද්ගලයාට යහපත පිණිස බලපානවා. අපේ මෙත්සිත. එතකොට එයාට යහපත් දෙයක් සිද්ධ වෙනවා. ඊළඟට නැහැ කියන්නේ මොකද? සමහර වෙලාවට අපි ওই මෙත්සිත මෛත්‍රී සිටිවිල්ලකින් විතරක් අවසන් වෙනවා. හැබැයි ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවා. මොකද අපේ පැත්තෙන් ලොකු කුසලයක් වැඩිලානේ. අපි මෙත්සිත ඇති කරගත්තා, කරුණාවන්ත හිත ඇති කරගත්තා. හැබැයි එපමණකින් ඒක අපේ හිතේ දිගටම තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක අවසන් වෙනවා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ අපිට. අපිට ඒ තැනත්තා ළඟට ගිහිල්ලා කතා බහ කරන්නවත්, හිත සැනසෙන විදිය වචනයක් කියා ගන්නවත්, එහෙම නැත්නම් එයාට අවශ්‍ය කරන උදව්වක් උපකාරයක් කරගන්නවත් අපිට බැරි වුණා හෝ නැත්නම් අපි යොමුනේ නැත්නම් අර මෙත් සිතෙන් ඒ තැනත්තාට ප්‍රයෝජනයක් නෑ. හැබැයි අපිට ප්‍රයෝජනයක් තියෙනවා ඒක. අපි කුසල් සිතක් උපදවාගෙන. ඉතින් ඒක නිසා ඔය මෙත් සිතක්, කරුණා සිතක්, මුදිතා සිතක්, උපේක්ෂා සිතක්, කොටින්ම කුසල් සිතක් අපි ඇති කර ගන්නකොට ඒකෙන් යහපතක් වෙලා, මේ විශ්වයටම යහපතක් වෙලා ඇති කර ගන්නකොටම, හැබැයි ඒක අර කරුණාව ගැන කියද්දිත් විස්තර කරද්දි කියන්නේ පරදුක්ඛේ සති සාදෝනං හදේ කම්පනං කරෝති इति කරුණා කියලා. දැන් කරෝති කියන්නේ පාලි භාෂාවෙන් කරනවා කියන එකනේ. ක්‍රියාත්මක කරනවා කියන එක. ඉතින් කරුණාවේ තියෙන අනිවාර්යෙන් කරුණා සිටිවිල්ලයි, මෛත්‍රී සිටිවිල්ලයි, මෙත් සිත, කරුණා සිත වගේම මෙතනත් ඒකනේ කරණීය කියලා කියන්නේ සූත්‍රේ. ඉතින් කරණීය කොටසත් කෙරුණොත් මේ වැඩේ ਸਰව සම්පූර්ණයි. හැබැයි අර මෙත් සිත උනත් විශ්වයට ලොකු ශක්තියක්. විශ්වයේ තියෙන එක්තරා අපිරිසිදු කොටසක් මේ අපිරිසිදු පැල්ලමක් ගෙවිලා ගිහිල්ලා මේ මැකිලා. එතකොට ඒ අර්ථයෙන් මම හිතන්නේ විශ්වයට යහපතක් වෙනවා. අපි දැන් අපි හිතමු එකවරම අපි මේ යම්කිසි කාලයක මුළු අපි හිතමු යම්කිසි රටක ප්‍රදේශයක ඉන්න මිනිස්සු හැමෝම එකවරම මෙත්සිත ඇති කරගත්තොත් එක මොහොතකට හරි නේ මොකද්ද වෙන්නේ? විශාල නිකන් ප්‍රභාෂර ගතියක් ඇති වෙනවා. හැමෝම හරිම මිත්‍රශීලී වුණා එකපාරටම. නිකන් හිතන්නකෝ. එතකොට කවුරුවත් කාටවත් අර බුදුහාමුදුරු මේකේ කියපු විදිහට මේ නච කුද්දන් සමාචරේ කිංචේන විඤ්ඤෝ පරිඋපෝදෙය්‍යෝ නේ, එහෙම මේ කවුරුවත් කාටවත් අයහපතක් කරන්නේ ඒ අපි හිතමු පැයක් විශ්වයේ එහෙම තිබුණා කියලා. කොච්චර විශාල යහපතක් වෙනවද බලන්න. මේ මෙත්සිත ඇති කර ගැනීමම
මං හිතන්නේ පුදුම විශ්ව ශක්තියක් එතන ගොඩ නැගෙනවා කියලා. ඒක වෙනවා. ඉතින් ඔහොමයි ඔය ක්‍රියාකාරීත්වය. ඒක ගොඩ පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපි නිකන් දකින්න උදාහරණයක් කිව්වොත් මේ රටේ ඉන්නකොට අපි සමහර කාලවලට අස්තනේ පෙරා ඉන්න ළමයින්ට ආධාර කරන්න කියලා කණ්ඩායම් ගොඩාක් සෙනඟ එක තැනකට එකතු වෙලා යම් කිසි එක්කෝකයක් යනවා වගේ දෙයක් කරන ඇත්තට එතන තියෙන පරිසරයේ තියෙන මේ 아무තු ශක්තියක් තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒකට සහභාගී වෙනකොට මම හිතන්නේ මේ වගේ දෙයක් ඔබ වහන්සේ අර විස්තර කරේ මේ සමාජයේටම ලොකු සිතක් යහපතක් වෙනවා වගේ කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් බලන්න එහෙම කණ්ඩායමක් එකතු වෙනකොටම ඒගොල්ලන්ගේ හිත් බලන්න හරි සතුටින්නේ. හරි සතුටින් හරි මිත්‍රශීලී අදහසකින් හරි ශක්තියකින් එකතු වෙලා ඉතින් හොඳ වැඩකට හොඳට එකතු වෙලා ඒ වැඩේ කරනවානේ. ඕක එකක් යන එක උනත් බලන්න හරි සන්තෝෂයෙන් යනවානේ. නේ? අපි යන්නේ මේ යහපත් වැඩේට. හිත් හරි සතුටින් තියෙන්නේ. හරි පිරිසිදු යන්නේ ගමන. නේ? ඔව් සර්ණාස. ගොඩක් පැහැදිලි සර්ණාස තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ බෞද්ධ දර්ශනයේ කර්ම යනු යම් කිරීමක් යම් දෙයක් කිරීමක්ම කියලා තමයි මට ඇඟෙන්නේ. උදාහරණයක් වශයෙන් සීලයක් පරිපූර්ණ වීමට කළ යුතු දෙයක් වෙනවා. භාවනාවක් පරිපූර්ණ වීමට කළ යුතු දෙයක් වෙනවා. එදිනෙදා ජීවත් වෙනකොට දුක් පීඩා ලෙඩ රෝග වලින් වැළකීමට කළ යුතු දෙයක් තියෙනවා. නමුත් වෙනත් ආගම්වල කියන්නේ භාවනාව සීලය වැඩිවීමට පෙර කුසල් කර තිබිය යුතුයි. ලෙඩ දුක් අඩුවීම ලෙඩ දුක් හැදෙන්නේ පින්න අඩු නිසායි. සමහර අය කියන්නේ අපේ කර්ම මේ මට දුක කියලා. එතනදී බෞද්ධ දර්ශනය අනුව ලෙඩ දුක් වත් හේතුවක ඵලයක්ම නේද පංච මේ පටිච්ච සමුප්පාද ධර්ම අනුව හදලා දෙනවද? ඔව්. ලෙඩ දුක් වත් කර්මඵලයක් විදිහට අපිට සලකන්න පුළුවන් එකක්. ලෙඩ රෝග සමහර ඒවා අපි වර්තමානයේ අපි කරන්නා වූ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල වෙන්න පුළුවන්. දැන් ඔය ගිරිමානන්ද දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ වගේ කාරණා පැහැදිලි කරනවානේ. ඒ කියන්නේ විසම පරිහාරජා ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා කියලා. එතකොට එතන විසම පරිහාර කියන්නේ අර විසම විදිහට පරිහරණය කිරීමනේ. වැරදි භාවිතය කියන එකනේ එතන. ඊළඟට ඕපක්කමිකා කියන්නේ සමහර වෙලාවට උපක්‍රමශීලීවම කරන අයහපත් දේවල් තියෙනවානේ. ඊට පස්සේ ඒව ඔක්කොම අන්තිමට කියන කම්ම විපාකජ ආබාධා කියලා කර්ම විපාක වශයෙන් ඒක කර්මයෙන් ප්‍රතිඵල හැටියට ඒක වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබතුමී ප්‍රශ්නේ කාරණේ පටන් ගත්තේ ක්‍රියාවම බුදු ක්‍රියාවක් ද කර්මය කියලා. හැබැයි මෙතන කර්ම කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරා වේදනීය කර්ම සහ වේදනීය නොවන කර්ම කියලා කොටස් දෙකක්. වේදනීය කර්ම කියලා කියන්නේ යම් ප්‍රතිඵලයක් විඳිය යුතු පුද්ගලයා කරන පුද්ගලයා යම් කිසි ප්‍රතිඵලයක් විඳිය යුතු කර්ම කියලා. එසේ නොවන කර්ම කියලා කොටසකුත් තියෙනවා. මේ වේදනීය කර්ම වලදී චේතනාව ප්‍රමුඛයි. චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. කායේන වාචාය මනසා කයින් වචනෙන් සිතින් කරනවාද යම්කිසි චේතනාත්මක ක්‍රියාවක්. චේතනාත්මක කියන එක අපි දන්න ඕනේ දැනගෙන දැනුවත්ව හිතලා මතලා කරන යම්කිසි ක්‍රියාවක් වේද ඒක වේදනීය කර්මයක්. ඒකට ඔහු වග කියනවා කම්මස්සකා වෙනවා, කම්මදායාද වෙනවා, කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ බවට පත් වෙනවා. ඒක නිසා යම් කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. එහෙම හිතලා මතලා කරන කල්යාණ හොඳ කර්මයක් වේවා, පාප කර්මයක් වේවා තස්ස දායාදෝ භවිස්සති. ඒක ඒකේ අයිතිකාරය උරුමකාරය
ප්‍රතිඵල භුක්ති විඳින්නා බවට පත් වෙනවා. ඕක තමයි කර්මයේ. ඒ කියන්නේ වේදනීය කර්මයේ ස්වභාවය. හැබැයි වේදනීය නොවන කර්ම තියෙනවා. ඒවා හුදු ක්‍රියා වේදනීය නොවන කර්ම අපිට පෙන්වන්න පුළුවන් කොටස් දෙකකින්. එකක් තමයි මේ සාමාන්‍ය මිනිස්යෝ සාමාන්‍ය සත්වයෝ චේතනාත්මකව නොවන කර්මවල යෙදෙනවා. චේතනාත්මකව නෙවෙයි. ඒවා කෙරෙනවා කියලා කිව්වොත් වඩා හොඳයි. අපි මෙහෙම හිතමු උදාහරණයක් ඇටියට අපි මේ ගමනක් බිමනක් ඇවිදගෙන යනවා. නැත්නම් අපි වැඩක් කරනවා. ගොවිතැනක් කරනවා. ඔය ඕනෑම වෙලාවක ඔය ක්‍රියාකාරකම ඇතුලේ සතෙකුට හිංසාවක් පීඩාවක් වෙන්න පුළුවන්. අපි ගොවිතැනක් කරනකොට වෙන්න පුළුවන්. ගමනක් ඇවිදගෙන යනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන වැඩක් කරනවා මොන හරි වීසි කරනවා එළියට දානවා මොන හරි උඩකින් තියෙනක බිමකින් තියනවා මොන හරි කරනකොට ඔය අපි හිතමු සත්ව හිංසාවක් ඕක ඇතුලේ වෙනවා. සමහරට සත්ත්ව ඝාතනයකුත් වෙන සතෙක් මැරෙනවා අපි දන්නේ අපි මොන හරි වීසි කරා. ඉතින් ඒක වැදිලා සතෙක් මැරෙනවා. ඉතින් අපේ චේතනාවක් නැහැ එහෙම සත්ව ඝාතනයක් කරන්න සතෙක් මරන්න. නමුත් අපි කරන වෙනත් ක්‍රියාකාරකමක් තුළින් මොකද වෙන්නේ? අර වගේ දෙයක් වෙනවා. හැබැයි ඒක වේදනීය කර්මයක් හැටියට ගන්නෙ නෑ. එතන ක්‍රියාවක් තියෙනවා. නමුත් ඒක වේදනීය කර්මයක් හැටියට ගන්නේ නෑ. මොකද අපේ චේතනාව නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ චේතනාහං කම්මා මනෝපුබ්බංගම වගේ දේශනාවල දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඉතින් අපි නිතරම අර ඊළඟට ඔය වේදනීය නොවන කර්ම වල දෙවෙනි කොටස වෙන්නේ රහතන් වහන්සේලාගේ ක්‍රියාකාරකම්. දැන් රහතන් වහන්සේ කෙනෙක් යමක් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් අවුරුදු 45ක් පුදුම විදියට වැඩ කර කෙනෙක්. ඇවිද උදේ ඉඳලා රැ වෙනකන් ඇවිද වැඩ කරා. හැබැයි ඒ වැඩ කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ ඒ හැම වැඩකම චේතනාව හරි පිරිසිදුයි. කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් එහෙම මොකුත් නැහැ. සුද්ධ ක්‍රියා පිරිසිදු ක්‍රියා. ඒ ක්‍රියාවෙන් ක්‍රියාඵලයක් ලැබෙන එක ඇත්ත. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ඒක කර්ම ගෙවන්නේ. ඒවා එකක්වත් රහතන් වහන්සේලාට වේදනීය කර්ම නෙමෙයි. ඒවා ඒගොල්ලෝ විඳින්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය උරුමකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක පැත්තකින් මේක පිරිසිදුයි. අනිත් පැත්තෙන් කිසිම අපේක්ෂාවක් නැහැ. ඒකයි. චේතනාව බොහොම පිරිසිදු කුසල චේතනාවකින් ඒ කාර්ය කෙරෙනවා. එතකොට ඔතෙන්දී ඒක නිසා ප්‍රතික්ෂේප වෙන්නේ බුදුදහමේ අන්න අර වේදනීය කර්ම කොටස. වේදනීය කර්ම වල තියෙන අර යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. කල්යාණ වේවා පාපක වේවා අර වේදනීය කර්මයක් කරනවා නම් ඒක තමයි ප්‍රතික්ෂේප වෙන්නේ. හැබැයි ඕකෙදි පළමුවෙන් ප්‍රතික්ෂේප කරන්න එපා කියන්නේ අර පාපක කර්ම. පෙළන තමන්ට පව කුසල් රැස් වෙන අනුන් පෙළන එක කරන්න එපා. ඒක නතර කරගන්න. ඊට පස්සේ අර පිනවන එක ඉතින් ටික දුරක් යනකම් අපි කරන පුණ්‍ය කියලා අපි කියන්නේ. ඒක යම් තාක් දුරකට අපි කරනවා. ඒක කිරීමෙන් අර සමාජ සුබ සාධනයක් සිද්ධ වෙනවා. ඉතින් අපි සතුටින් ඉන්නවා. ඒ ගොඩාක් යහපතක් තියෙනවා පුණ්‍ය කර්මවල. ඒක නිසා ඒක සෑහෙන දුරක් යනකම් බුදුදහමේ කරගෙන යන්න කියලා අනුමත කරලා පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තම් පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස් උච්චයෝ කියලා ඔය වගේ බුදුහාමුදුරන්ගේ දේශනා අපට හමු වෙනවා. ඒක තුල ඉස්සරහට යනකොට පුද්ගලයා හුඟක් යහපත් වෙනවා. වටපිටාව යහපත් වෙලා ඊට පස්සේ යා ඉතින් සංසුම් මනසකින් ඇවිල්ලා අර තමන් කරන පුණ්‍ය කටයුත්තත් කිසිදු අපේක්ෂාවකින් බලාපොරොත්තුවකින් ප්‍රාර්ථනාවකින් තොරව හුදු කරුණාවෙන් හුදු මෛත්‍රියෙන් කරන්නේ බවට පරිවර්තනය වෙනවා. එතෙන්ට එනකොට අර පුණ්‍යයේ කුසලයේ බවට හැරෙනවා. ඉතින් එතෙන්ට එන්න තමයි බුදුහාමුදුරුවෝ අන්තිමට පිනිනුත් අයින් වෙලා කුසලයට එන්නේ කියන්නේ. ඒ කුසලයට ආපුවම ඒ ක්‍රියාව නතර කරනවා නෙමෙයි. දැන් දානයක් දීගෙන ඉන එක කිසියම් පුණ්‍ය චේතනාවකින් කරගෙන ඇවිල්ලා කුසලයට එනකොට ඒ දානය දෙන එක නතර කරනවා නෙමෙයි දෙනවා. හැබැයි චේතනාව වෙනස් වෙනවා. එතකොට කුසලයට වැටිලා යහපත් ක්‍රියාව දිගටම කෙරෙනවා. කර්මය කෙරෙනවා දිගටම.
හැබැයි ඒක අර වේදනීය කර්මයක් නෙවෙයි ඊට පස්සේ. ඒක සුද්ධ පිරිසිදු කර්මයක් බවටපත් වෙනවා. ඉතින් ඔහොමයි ඔය බුදුදහමේ කර්ම ගැන ඔය පැහැදිලි කිරීම තියෙන්නේ. ඉතින් ඕක හරි එක පැත්තකින් සංකීර්ණ එක පැත්තකින් සරලයි. හැබැයි අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. කර්මය කියන්නේ මේක, පුණ්‍ය කර්මය මේක, පාප කර්මය මේක, කුසලයේ මේක. කුසලයෙන් කුසලයේ කර්මය කියලා කියන්නේ නැහැ. කුසලං කියලා කියන්නේ කුසල මට්ටමට ආපුවා. ඉදං කුසලං. ඉතින් ඔහොමයි යෝග. ස්වාමීන් වහන්සේ එදිනදා ජීවත් වෙන්නේදී ඒක හොඳට තේරුම් බේරුම් අරගෙන ජීවිතේට මුහුණ දුන්නොත් ඒක වැදගත් වෙනවා නේද ගොඩක්. ඔව් ඇත්ත වශයෙන්ම අපි කරන ක්‍රියා එදිනදා ජීවිතයේදී අපි උපරිම උත්සාහ කරන්න ඕන අර පාප ගණයට වැටෙනේමයි වලකින්. සබ්බ පාපස්ස අකරණ. ඊට පස්සේ අර පුණ්‍ය පැත්තට අපි යොමු වෙලා එදිනදා වැඩවලදී ඉතින් අපි හැම දෙයක්ම ඉතින් පින්කමක් විදියට කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ නිකන් සරලව ගත්තොත් අපි එදිනදා ජීවිතේ කරන වැඩ ටිකක් තියෙනවානේ. අපි හිතමු අපි නිකන් මම ඔය උඟාක් මමත් ඒ කාලේ පුරුදු වෙලා තියෙන්නේ අපිට අපේ ගුරුවරු ඉගෙනුවේ ඔය මහ ලොකු පින්කම් ගැන හිතන්න එපා. මේ එදිනදා කරන වැඩ පින්කම් කරගන්න. පින්කම් බවට හරව ගන්න කියලා. ඉතින් අපිට මුලදී ඕක තේරුන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් අපිට ගුරුවරු කියලා දුන්නා දැන් මේ පොඩි නම උදේට නැගිටලා අමදිනවනේ ඉදලා අරගෙන අපි හැමෝම කරනවානේ ගේ පිහ දානවා මිදුල පිහ දානවා ඒක සතුටින් කරන්න ඉස්සර වෙලා මිදුල දිහා බලන්න මේ මිදුල හැදි වෙලානේ මේක ලස්සනට පිහ දැම්මොත් කොච්චර හොඳද කියලා සතුටින් ඉදලා අරගෙන සතුටින් කොස් අරගෙන ඒක ලස්සනට කරන්න කියලා කරලත් ආපහු බලන්න කියනවා බලන්න කලින් මං මේ මිදුල හැදි වෙලා තිබුණා ගේ හැදි වෙලා තිබුණා මං කොච්චර මහන්සිලා මේක ලස්සනට පිහ දැම්මද පිරිසිදු කරාද කියලා. එහෙම නැත්නම් අපිට කියලා තිබුණා දානශාලාවට ගියාම බලන්න එතන වාජනේ එහා මෙහා වෙලා තියෙනවද අපිරිසිදු වෙලා තියෙනවද කවුරු කරත් කමන්නේ සතුටින් ඒක කරන්න. දොර වහලා තිබුණා දොර ඇරලා දාලාද කවුරු ඇරලා දැම්මත් කමන්නේ සන්තෝෂයෙන් ඒක වහලා තියන්න ලස්සනට තියපු පිළිවෙලට. ඉතින් තමන්ගේ රෙදි ටික හොදන්න සතුටින් ගේ දුරාම දින සතුටින්. ඉතින් තමන්ගේ එදිනෙදා වැඩ ටික ඉස්සෙල්ලා පින්කම් කරගන්න කියලා. සතුටින් කරනවා. ඊට පස්සේ ඉතින් තව එහාට අනුන්ගේ යහපත වෙනුවෙන් ලෝකයාගේ යහපත වෙනුවනුත් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඕකම කුසලයක් කරගන්න, ඕකම කමඨහනක් කරගන්න කියලා. ඉතින් ඒ විදිහට යන්න පුළුවන්. මේක හරි ලස්සනයි ඇත්තටම. සරල දෙයක්. ගානස් අපිට ඒකට හැම මොහොතක්ම සම්මාස්ථානයක්. ඇත්තටම ඔව්. හැම මොහොතකම අපි කරන වැඩක් කමඨහනක් වෙලා තියෙන්නේ. නේ? කුසලයක් වැඩෙන ක්‍රියාවක් බාටපත් වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මේ මාතෘකාවට පිටින් යන ප්‍රශ්නයක්? කමක් නැහැ මේ පෞද්ගලික දවසක සාකච්ඡාවකදී මේ තේරුම් ගත්තා මේ දස කුසල් දස අකුසල් කියන තැනට මේ සුරාමේරේ මජ්ජපමාදට්ඨානා කියන එක ඇතුළත් වෙලා නැහැ කියන්නේ. දස ඒක දස අකුසල් කියනකොට දානාතිපාතා දින්නාදානා කාමේසු මිච්ඡාචාරා මුසාවාදා කිස්නාවාචා වල්සාවාදා සම්පත්තලාපා අභිජ්ජා විද්‍යාදිච්ච. ඔව්. ඒකෙන් මේ සුරාමේරය කියන එක අතුලත් කරන්නේ නැහැ. ඒකට මොකක් හරි යම්කිසි විශේෂ හේතුවක් තියෙනවා. දැන් සුරාමේරය මජ්ජපමාදටානා වේරමණී කියන දැන් සුරාමේරය කියන්නේ මදේට සහ ප්‍රමාදයට වැටීමට අදාළ දේවල්නේ. උතන මජ්ජ සහ පමාදටානා වේරමණීනේ උතන ශික්ෂාපදේ. එතකොට මදය කිව්වම ඒක අර කය නිසි ආකාරයෙන් හසුරවා ගන්න බැරි මට්ටමටපත් වීමනේ මදේ කියලා කියන්නේ. ප්‍රමාද කියන්නේ පමාද කියන්නේ ප්‍රකෘති සිහිය නැතිවීම. එතකොට ඔය දෙකට අදාළ වෙන ක්‍රියාකාරකම් ඇත්ත
ඇත්ත වශයෙන්ම උතන නොකියුවත් මම නම් හිතන්නේ දැන් 10ක් කියන තැනදී නිකම් පුළුල් අර්ථයෙන් සංඛ්‍යාත්මකව 10ක් උතන දේශනා වෙලා තියෙනවා. නමුත් මට නම් පේනවා ඔය 10ට ඇතුළත් කරන්න පුළුවන් කියලා අනිකුත් ඔය අපි තවත් බොහෝ මේ ඔය වගේ අපේ අතින් සිද්ධ වෙන අඩුපාඩුකම් වැරදි තියෙනවා. දැන් මම හිතන්නේ ඔය සුරාමේරය කියන එක අපිට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා ඔය කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන ශික්ෂාපදේ. දැන් සුරාව සහ මේරය පිළිබඳව මිනිස්යන්ට තියෙන්නේ කැමැත්තක්නේ. රුචියක්නේ. එක්තරා විදිහකට මේ මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා ඒකෙන් කිසියම් ආකාරයකට මේ මොනවා හරි නිකන් වින්දනීය පැත්තක් සඳහා නේද ওই වැඩේ කරන්නේ. ඔය ආරම්භයේ එහෙමනේ. ඕකේ ආස්වාදයක් ලබා ගැනීම අදහසින් නේද. පස්සේ තමයි ඔකට ඇබ්බැහි වෙලා මහ විනාශයක් වෙන්නේ. නමුත් සුරාව සහ මේරයට යන්නේ මේ කිසියම් ආස්වාදනීය පැත්තක් මේ කාමයේ පැත්තේ වැඩක් මට පේන විදිහට. ඉතින් ඒක ඔතන ඔය මදයට ප්‍රමාදයට හේතු වෙන අයුරින් කියලා එක්තරා විදිහකට මේකේ මේ මර්යාදාවක් සීමාවක් පනවලා තියෙන්නේ ඔය සුරාව සහ මේරය වෙනත් දේවල් වලදී භාවිතා වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සුරාව සහ මේරය මදයට සහ ප්‍රමාදයට වැටෙන ලෙසේ භාවිතා කිරීමෙන් වැළකී සිටීම. එහෙම නැත්නම් මෙතන සුරාමේරය වේරමණී කියලා නැහැ. ශික්ෂාපදේ. නැත්නම් සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නේ තියෙන්නේ. නමුත් ඔතන තියෙන්නේ සුරාමේරය මජ්ජපමාදඨානා වේරමණී කියලා. මේ සුරාව සහ මේරය වෙනත් දේවල් වලදී වෙනත් අවස්ථාවලදී භාවිතා වෙන්න පුළුවන්. දැන් ආයුර්වේදයේ භාවිතා වෙනවා. වෛද්‍ය විද්‍යාව ඇතුලේ භාවිතා වෙනවා. ඔය කියන ඇල්කොහොල් ඩ්‍රග්ස් ඒවා වෙන තැන්වලදී භාවිතා වෙනවා. හැබැයි අර මිත්‍යාචාරයට වැටිලා මේක වැරදි විදිහට පාවිච්චි කරලා ඉවර වෙලා මේකෙන් තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ කරගෙන මහා වැරදි භාවිතයකට යන. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. අපේ රටේ තියෙන මේ කංශ ශාකය නැත්තම් අපි කියන්නේ ගංජා කියලා එක. දැනට අපි සකස් කරලා තියෙන මේ දැනට අපි මේ කොරෝනා මේ ඖෂධයේ කොරෝනා මේ වෛරසයට උරුත්තු දීම සඳහා අපි සකස් කරලා තියෙන මේ ඖෂධ වට්ටෝරුවක් සහිත ඖෂධීය පානයක් සකස් කරලා තියෙනවා. දැන් මේ මම කියන මොහොතේ මේක සකස් කරපු වෛද්‍යවරයා මා ළඟ ඉන්නවා. ඇත්තටම මගේ සහෝදරයා. අපි දැනට පානය කරන්නේ ඒක. එතකොට ඒකේ මේ කංසා ශාකයේ නැත්නම් අපි ගංජා කියන ශාකයෙන් යම් ප්‍රමාණයක් ඒ ශාකයෙන් ඇතුල් කරලා තියෙනවා. ඒක ඇත්තටම ප්‍රබල ඖෂධීය ශාකයක්. එතකොට දැන් නූතනේ කංසා නැත්නම් ගංජා භාවිතා කරන්නේ මොකටද? මේ දුම් හැටියට ඇදලා ඊට පස්සේ ඒකෙන් මත් වෙලා මොකද්ද වැරදි භාවිතයකට ගිහිල්ලානේ මිත්‍යාචාරයට ගිහිල්ලා ඒක. නමුත් ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ආයුර්වේදයේ ඇතුලේ මේ ශාකය ඊටාම විශිෂ්ට ඖෂධීය ශාකයක් හැටියට භාවිතා වෙනවා. එතකොට ඔය කියන සුරාසා මේරය කියන දේ මානව සමාජයේ නොඑක් තැන්වල භාවිතා වෙන්න පුළුවන්. මේ මත් වෙන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ පොදුවේ අර මේ අතෙන්දී අර මේ මොනවාද ජාත රූප රජත කියලා දෙකට බෙදුවා වගේ සමස්තය සියලුම මත් වෙන දේවල් බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදලා තියෙනවා සුරා සහ මේරය කියලා. එතකොට සුරා සහ මේරය භාවිතා වෙනෝ නිසි භාවිතයක් තියෙනවා. ඒකේ සම්මාචාරයක් තියෙනවා. හැබැයි මිනිස්යන්ට මේ සම්මාචාරය තුල ඉන්න විදියක් දන්නේ යනෝ ඒකේ මිත්‍යාචාරයට ගිහිල්ලා මොකද වෙන්නේ? මදයට සහ ප්‍රමාදයට වැටෙනවා. වැටිලා ඉතින් ඕකේ ආදීනව පුදුම තරම් හානිකර තත්වයට මේක දාගන්න. ඉතින් ඔය දේ බලන්න මම මේ උදාහරණයට කිව්වේ ගංජා ශාකය. මේ කංසා කියලා අපි කියනවා මම දන්නේ අනිත් භාෂාවලින් මොකක් කියනවද කියලා. ඒක ප්‍රබල ඖෂධීය ඒ කියන්නේ ප්‍රතිශක්තිය ජනනය කරන්න උපකාරී වෙන ශරීරයේ ශාකයක්. හැබැයි ඒක මාත්‍රාවට යොදන්න ඕන.
හරි මාත්‍රාවට හරි නිසි විදිහට භාවිතා කරන්න. ඒකට තමයි බුදුහාමුදුරු සම්මාචාරය කියලා කියන්නේ. ඒක පැන්න ගමන් මිත්‍යාචාරයට වැටුණ ගමන් මේ ඒක වෙනවා. ඉතින් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී කියන ශික්ෂාපදය දස අකුසල් වල මම දකින්නේ කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන එකට ඇතුළත් වෙන්නේ කියලා. ඒ කියන්නේ අතරතන කාමය කියන එකක් වැරදි විදියට භාවිතා කිරීමක් වෙනවා ඒ සීමාව ඉක්මවා ගියොත්. ඇත්ත වශයෙන්ම මිත්‍යාචාර වැරදි භාවිතේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මිත්‍යා ආජීව යටතේ වැටෙන්නේ නැද්ද? මිත්‍යා ජීවිතයට වැටෙන්නේ ඔය සුරාමේරය කියන එක බිස්නස් එකක් කරගන්නවානේ. සමහර අය දිවි පැවැත්ම හැටියට ගන්නවානේ. ජීවනෝපායක් කරගන්නවානේ. සමහරු බාර් එකක් දා ගන්නවා, කසිප්පු පෙරනවා. එහෙම නැත්නම් ඔයිටත් වැඩිය බොහොම මේ දැන් ලෝකේ පුරා මත්ද්‍රව්‍ය වලින් ජීවනෝපාය සකස් කරගන්න අය බවට පත් වෙලා තියෙනවානේ. එතකොට ඒක එහෙම කරගත්තොත් ඒක මිත්‍යා ජීවිතයත් වැටෙනවා. ඒක හරි. මහත්ය මතු කරන කාරණේ හරි. යම් කෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම මේ ආජීවයට ගත්තොත් දීපෑත්ම සඳහා ඒක භාවිතා කරගත්තොත් එතන තියෙනවා සුරාමේරය මජ්ජපමාද ඨාන ඒ තත්වයටපත් වීමේ ක්‍රියාවලිය සමාජගත කරලා ඒකට මනුස්ස පොළඹවලා ඊට අදාළ දේවල් නිෂ්පාදනය කරලා බෙදා හැරලා මුදල් උපයන්න මුදල් උපයන්න පටන් ගන්න. එතකොට මිත්‍යා ජීව වැරදි ජීවනෝපායට වැටිලා. එහෙමයි. තෙරුවන් සරණයි. තවත් පොඩි ප්‍රශ්නයක් අහනවා මේ දැන් මේ කර්ණීයමෙත් සූත්‍රයේ නිදාන කතාව බැලුවහම මෙතනදී මේ හාමුදුරුවන්ට ආපහු එතනටම ගිහිල්ලා භාවනා කරන්න කියන අදහසෙන්නේ මේ සූත්‍රයේ දේශනාව වෙන්නේ. ඔව්. එතකොට අර කලින් අහුව ප්‍රශ්නේ විදිහට අර තිලක්කව ප්‍රශ්නේ විදිහට මේ ක්‍රියාවලියෙන් ඇත්තටම තමන්ටද ප්‍රයෝජනයක් තියෙන්නේ අනුන්ටද ප්‍රයෝජනයක් තියෙන්නේ කියන එක අපිට කල්පනා කරලා බලන්න පුළුවන්. නමුත් දැන් මෙතනදී මේක දේශනා කරන්න ඇත්තේ අනුන්ට තමන්ට දෙගොල්ලන්ටම ප්‍රයෝජනයක් වෙනවා කියන අදහසින් වෙන්න ඇති නේද? ඔව් ඒක එහෙම තමයි. දැන් ඔය සිද්ධියම ගත්තොත් දැන් අරගොල්ලන්ටත් මේ දේශනාවෙන් ප්‍රයෝජනයක් වුණානේ. එතන ඉඳපු අයටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණානේ. නේ? අර අපි දේව කියලා නේතන සූත්‍රයේ සඳහන් වෙන්නේ දෙවිවරුන්ට ගැටලුවක් නැතුව ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වුණා. භික්ෂුන් වහන්සේලාටත් එතන තමන්ගේ බණ භාවනා කටයුතු ටික කරගන්න පුළුවන් වුණා. ඒ අනුව මහත්ය කියන විදිහට මේක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි නමුත් භික්ෂුන් වහන්සේලාට තමයි බුදුරජාණන් වහන්සේ කිව්ව ඔයගොල්ලෝ මේ කුසලතාවය වර්ධනය කරගන්න කියලා. හැබැයි දෙගොල්ලටම ප්‍රයෝජනෙ සිද්ධ වෙනවනේ. දැන් අපි මිත්‍රශීලී වුණාම දැන් මම මිත්‍රශීලී වුණොත් මා සමග ජීවත් වෙන අනිත් අයට මගෙන් කරදරයක් නැහැනේ. එතකොට ඒගොල්ලන්ටත් ලොකු ප්‍රයෝජනයක් නේද? නැත්නම් මං කරදරකාරයෙක් වුණොත් එහෙම ඒගොල්ලන්ටත් ඒක හරි ප්‍රශ්නයක් නේ. එතකොට මම තමයි මෛත්‍රිය වර්ධනය කරගන්නේ මෙත්තා භාවනාව කරන්නේ මම. හැබැයි මට විතරක් නෙවෙයි ඒකේ ප්‍රයෝජනේ නේ. දෙපැත්තටම තියෙනවා. මෙතන ලොකු මූලධර්මයක් තියෙනවා කියලා මට හිතෙනවා විශේෂයෙන් මේ අද වගේ මේ අපේ ලෝකේ පවතින තත්ත්වයේ දිහා බැලුවම අපි බොහෝ දෙනා විශේෂයෙන් අපේ දේශපාලනඥයෝ ඔක්කොම මේ මිනිස්සු හදන්නේ අපි උත්සාහ කරන්නේ. මෙතනදී මේ දේශනාවේ මූලික වශයෙන් කියන්නේ මට යම් කිසි දෙයක් කරන්න තියෙනවා. ඒ දේ කෙරුවොත් එහෙම මමත් හැදෙනවා ලෝකයක් හැදෙනවා. එහෙම අදහසක් ගන්න පුළුවන් නේද? පුළුවන් පැහැදිලිව. ඒක නම් වැදගත් මේ කාරණාවක් කියලා හිතනවා මට. ඔව් ඒක ඇත්ත.
ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට සාමාන්‍ය මිනිස්සුව හදන්නේ අර අනිත් එක්කෙනාව හදන්න නේ වගේ සකස් කරන්න. දැන් මට හිතෙන්නේ උතන මේ සමහර විට වික්ෂුන් වහන්සේලා ගැතිනුත් එහෙම දෙයක් කරුණත් දන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරු කියන්නේ නැති වහන්සේලා ඉස්සෙල්ලා සකස් වෙලා යන්න කියලා නේ. ඉතින් ඇත්තටම මේ බුදුහාමුදුරන්ගේ අවවාදෙත් හුඟක් වෙලාවට තියෙන්නේ අත්තාන මේව පඨමං ප්‍රතිරූපේ නිවේසය කියලානේ. ඔව්. තමන් පළමු කොට පඨමං පළමු කොට අත්තානං ඒව තමාම ප්‍රතිරූපේ නිවේසය සුදුසු ක්‍රියාමාර්ගයට සුදුසු වැඩපිළිවෙලට සුදුසු ප්‍රතිපදාවට එළඹෙන්න. ඒ තුල වාසය කරන්න කියලා දෙවනුව කියන අතඤ්ඤ මනසාසෙය. ඊට පස්සේ අනිත් අයට මේක කියන්න හරි අනිත් අය සම්බන්ධයෙන් කරන දෙයක් හරි කරන්න කියලා දෙවනුව කියන අතඤ්ඤ කියන. දෙවනුව නැත්නම් අනතුරු කියලා. ඇත්තටම අපි මේ පැත්තෙන් යනවා නම් මේ தত্ত্বය විශාල වෙනසක් වෙනෝනේ. අපි අපේ පැත්තෙන් යන්නේ නැතුව අනිත් එක්කෙනාව හදන්න යනෝනේ. ඉතින් ඒ ගාථාව සම්මත ධම්මපදයේ තියෙන ගාථාවක් තියෙනවා. ධම්මපදයේ තියෙනවා. මං හිතන්නේ අත්තානමේව පඨමං ප්‍රතිරූපේ නිවේසී අතඤ්ඤ මනසාසී නකිලිස්සේ පඬිත වර්ගය බලන්න. නුවණැත්තා එහෙමයි. පඬිතෝ කියන්නේ ඉතින් ප්‍රඥාවන්ත තැනැත්තානේ. ගුණවත් සිල්වත් ප්‍රඥාවන්ත තැනැත්තාට තමයි පඬිතෝ කියන්නේ. පඬිත වර්ගයේ තියෙනවා. සරණයි. හොඳයි අපි එහෙමනම් අදට අපේ දහම් හමුව නිමා කරමු. අපි දහම් හමුව නිමා කරන්න කලින් පොඩි පණිවිඩයක් මතක් කරන්න ඕන. අපි අර කොරෝනා රෝහල් ආරම්භ කරගෙන යනවා. මේ කොරෝනා රෝගීන් වැඩි වීම නිසා ඉතින් අපි අර අපේ බලි නැත්නම් අපේ යුතුයකම හැටියට අපි රතන සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ අපිට කරන්න පුළුවන් දේ කුමක්ද? මානවයාගේ යහපත වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් කියන කාරණේ මතක් කරා. හරන්ති ඒ බලින් දිවාච රත්තෝච. දිවාරය දෙකෙහිම මේ විශ්වයේ ඉන්නවා යුතුයකම් කරන අය. අපිත් ඒ කණ්ඩායම නිසා අපි තීරණය කරගත්තා මේ අපිට පුළුවන් දෙයක් අපි කරමු කියලා. ඒ අනුව හුඟක් දෙනෙක් ඊට අදාළ ක්‍රියාමාර්ග තෝරාගෙන ඒ දේවල් සිද්ධ කරලා තිබුණා. මටත් අපේ කල්යාණ මිත්‍රෝ මේ මුදල් එවලා තිබුණා ස්වාමීන් වහන්සේ කළ හැකි දෙයක් සුදුසු දෙයක් බලලා කරන්න කියලා. ඒ අනුව අපි දැනට සීදුවේ ඉඳන් 1200ක් සහිත ස්ථානයක් ගොඩනගෙනවා. ඉතින් එතනට අවශ්‍ය දේවල් ටිකක් අපි අද සූදානම් කරලා දැන් මම තව ටිකකින් යනවා. ඒ බඩු ඔක්කොම දැන් අපි සූදානම් කරන් තියෙන්නේ. මූලික වශයෙන් ඒගොල්ලෝ ඉල්ලුවේ සබන් සහ සෝදන කුඩු. ඉතින් අපි ලක්ෂයක පමණ ප්‍රමාණයේ මුදල් අපි සඳහා වැය කරලා ඒව ගත්තා. ඊළඟට ඒගොල්ලන්ගේ ජල පිරිපහදු යන්ත්‍රයක්. ඒ කියන්නේ මේ කොරෝනා සෙන්ටර් එකෙන් එළියට යන වතුර කොරෝනා වෛරස් එකත් එක්කනේ එළියට යන්නේ. එතකොට මේ අපජලය අර සාමාන්‍ය වගේ බැහැර කරන්න බෑ. එතකොට ඒක බැහැර කරන්නේ අර වගේ යන්ත්‍රයක් කරා. එතකොට මේ යන්ත්‍රයෙන් ඔය අපද්‍රව්‍ය ඔක්කොම එහෙම නිසි විදියට බැහැර කරන්න වෙනවා. නැත්නම් ඒකට ඒගොල්ලෝ යන්ත්‍රයක් පාවිච්චි කරනවා. අපිට කිව්වා මේ යන්ත්‍රය අරන් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතන්නේ ඒක පරිසරයට අපි කරන මේක වෛරසයේ පරිසරගත වීම වළක්වා ගන්න කරන හොඳ දෙයක්. මොකද ජල මූලාශ්‍රවලට එහෙම මේ සෙන්ටර් එකකින් 1200ක් ඉන්න තැනක ඒගොල්ලෝ සෝදන නාන වතුර කෙල සෙම සොටු මේවා මිශ්‍ර වෙලා තමයි එළියට යන්නේ මේ ජලය. එතකොට ඒවයි වෛරසය තියෙන්න පුළුවන්. ඉතින් ඒවා නිසි විදිහට බැහැර නොවුනොත් එහෙම ඒක තවත් පරිසර අර්බුදයක් වෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක නිසා ඒක දැන් කරන්නේ යන්ත්‍රයක් කරා බැහැර කිරීමක් කරනවා කිව්වා. ඉතින් මේ හැම සෙන්ටර් එකටම මේ යන්ත්‍රයක් අවශ්‍යයි. ඒකත් අපිට කිව්වා අරන් දෙන්න පුළුවන්ද කියලා. මම ඒකට එකඟ වුණා. මම කිව්වා ඒ කම්පැනි එකෙන් ඒක ගන්න අපි ඒකට බරපැන දරනවා කියලා ඇවිල්ලා.
ඉතින් අනුව අද අපි හවස තියාගත්ත 3:00ට සීදුවේ මේ මධ්‍යස්ථානයේ අදාළ හමුදාවෙන් කෙරෙන්නේ එක අපේ ආරක්ෂක හමුදාවේ මහතුරු අපි දැන් හවස යනවා ඒ කාර්යය සිදු කරන්න. ඉතින් අපේ විස්තර තොරතුරු මම පසුවට එවන්නම් තවදුරටත් අපේ කල්යාණ මිත්‍රයෝ මට ඒ සඳහා මුදල් එවලා තිබුණා. ඉතින් ඒ වගේ අපි මේ කාර්යයක් සිදු කරන බව මේ වෙලාවේ මතක් කරනවා. අපේ බලි යුතුයකම බුදුහාමුදුරුවෝ ගන්න දිවාචරත්තෝච හරන්ති ඒ බලින් අපි දිවාරය දෙකේම අපේ යුතුයකම් අපි අවංකව ඉෂ්ට කරනවා. මානවයා වෙනුවෙන්, සබාදහම් වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් හැමතිස්සෙම අපේ යුතුයකම අපි කරනවා. ඒක ආයි කවුරුවත් කියන්නවත් ආරාධනා කරන්නවත් දෙයක් නැහැ. මේක මගේ යුතුයකම. සබාදහමේ පැවැත්මට මම දායක වෙනවා. සබාදහම මගේ පැවැත්මට දායක වෙනවා. ඉතින් ඒ දායක වෙන හැමතැනම අපි කරන යුතුයකම විශ්ව මට්ටමින් ඒ කාර්යය කරනවා. ඉතින් ඒක තමයි මේ දහම ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ. ওই කාරණෙත් මම මතක් කරේ මොකද අපේ කල්යාණ මිත්‍රයෝ ඒ සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් තම තමන්ට පුළුවන් මාර්ග වලින් පුළුවන් ක්‍රම වලට ඒ කාර්යය යෙදෙන්න පුළුවන්. හොඳයි. ඒ පණිවිඩෙත් මතක් කරමින් අද අපේ දහම් හමුව ධර්ම සාකච්ඡාව නිමා කරන්න කැමතියි. ඉතින් අපි මේ සාකච්ඡා කීපය තුලම අපි කතා කරේ කරණීය මෙත්ත සූත්‍රය. එහෙමනම් අපි අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම අපේ ධම් සභාවට දහම් හමුවට අදත් ලෝකේ පුරා නොයෙක් රටවල් වල ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ අන්තර්ජාලය ඔස්සේ එකතු වුණා. ඉතින් අපි මේ කතා බහ කරන දේවල් තුලින් විවරණ වෙන්නේ, මතුවෙන්නේ, ඉස්මතු වෙන්නේ අපි අවබෝධ කරගන්නේ, තේරුම් ගන්නේ තථාගත ධර්ම ශ්‍රී සද්ධර්මයේ. ඉතින් ඒ අපි අවබෝධ කරගත්තාම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබෙනවා. කරණීය කළ යුතු දේ. ඉතින් ඒක මතු කරගත්තම අපිට යහපත් දේ කරන්න පුළුවන්. ඒ අපේ නිවීම සැනසීම පිණිසත් ලෝකයාගේ නිවීම සැනසීම පිණිසත් එකහෙලා හේතු වෙන කාරණා. ඒ සඳහා අපි වැරවැයම් කරමු. මේ සියලු ධර්ම අවබෝධයන්, මේ සියලු කුසලයන් අපි හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පාන්හාස තෙරුවන් සරණයි සම්තෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා දත්තං අසිතුම් මන්විතුම් වරං සාරිපුත්ත සාදුතේරං ආගතං පච්චාතියා සත්තා සුඛයති බුද්ධං තෙරුවන් සරණයි. සුවපත් වේවා.